අපි අන්තිමට සාකච්ඡා කරමින් හිටියේ අපේ ප්‍රශ්නාංක 10 මනහරගේ තනි වෙළඳ ව්‍යාපාරය ගැන. මේක අහලා තිබ්බේ මනහර තනි වෙළඳ ව්‍යාපාරිකයෙකි 2018 12:31 දිනට ශේෂ පිරික්සුම ඉදිරිපත් කර තිබේ කියලා අපිට ශේෂ පිරික්සුම දීලා තිබුණා. අපෙන් ගානේ අහලා තිබ්බේ අවශ්‍ය වන්නේ කියලා ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඔයගලන්ට මතක ඇති අපි මේ සතියේ ආදායම් ප්‍රකාශනයකයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකයි සාමාන්‍ය ආකෘතිය ගහගත්තා. ඉතින් මේ ආකෘතිය ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕනේ. මේ ආකෘතියට ඔයගොල්ලෝ අනිවාර්යෙන් හුරු වෙන්න ඕනේ. මේ ආකෘතිය මතක තියාගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දාලා තියෙන ආකෘතියෙන් 10 ගානේ රූල් කරලා ආකෘති 10 ගානේ අහන්න. ඒක අනිවාර්යෙන් මේ ආකෘතිය වට මතක තියේවි. අපි එතකොට බලමු මේක ඉතුරු ටික. හරි. එතකොට ඔන්න ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය තියෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ මම කියපු ඊට ප්‍රමාණ ගාන අවශ්‍යතාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ගානක් මේ වගේ ආකෘතියකින් රූල් කරගන්න පුළුවන් අවශ්‍ය පරිදි. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආකෘතිය තමයි මේ තියෙන්නේ. මේ සාමාන්‍ය ආකෘතිය තියෙන ඔයගලන්ට මේ විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් දා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ ගානට අපි ගියොත් ගානේ තියෙනවා බලන්න. මේ මූල්‍ය ප්‍රකාශන ආශ්‍රිත අභ්‍යාස අපි සාකච්ඡා කරන්නේ අභ්‍යාසයක් අපි විසඳනකොට මුලින්ම කරන්නේ ගානේ අහලා තියෙන කොටස් ඔක්කොම ටික රෝල් කරගන්නවා. මේක නම් ඡාති දෙකයි අහලා තිබ්බේ. ආදායම් ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේ දෙකම රෝල් කරගන්න. ඊට පස්සේ කරන්න ඕනේ මේ ගානක් හදන්නේ ගානේ පල්ලෙහා ඉන්න. ගානේ පල්ලෙහා දාලා තිබ්බා 2018 12:31 දිනට ඉතිරි තොගේ රුපියල් 40000යි කියලා. ඉතිරි තොගේ රුපියල් 40000යි කියලා. කියන්නේ අවසාන තොගේ රුපියල් 40000යි කියලා තියෙනවා. ඕනෙම ව්‍යාපාරයක අවසාන තොගයක් තිබ්බොත් ඒක ගිණුම්ගත කරන්නේ කොහොමද කියලා මම ඔයගලන්ට ඊයේ සතියේ කියා දුන්නා. මේ ටික කරලා තමයි නැවතුනේ. අවසාන තොග හර 40000යි වෙළඳ ගිණුම් බැර 40000යි. මෙන්න මෙහිමයි සාමාන්‍යයෙන් අවසාන තොගයක් ගිණුම්ගත කරන්නේ. ඉතින් අවසාන තොගය කියන එක ගිණුම්ගත කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරයකදී භාණ්ඩ ගන්නකොට දැනුම් විදියට තමයි වාර්තා කරන්නේ. භාණ්ඩ විකුණනකොට විකුණුම් විදියට තමයි වාර්තා කරන්නේ. ඉතින් අපි ව්‍යාපාරයක විකුණු භාණ්ඩවල පිරිවැය හොයනවා නම් අපිට චුට්ටක් අපහසුතාවලට ලක් වෙන්න වෙනවා. මොකද අපි දන්නේ දැන් අපි කීයක බඩුද වික්කේ කියලා ව්‍යාපාරේ. ඉතින් අපිට සිද්ධ වෙනවා ව්‍යාපාරයේ අවසාන තොගේ ගණනය කිරීමක් කරන්න. උදාහරණයක් විදියට ගත්තොත් මම හිතන්න මම මේ වගේ හයිලයිට් පෑන් ගන්නවා කියලා මම මේ වගේ හයිලයිට් පෑන් විකුණන ව්‍යාපාරිකයෙක්. මම එකපාර මේ જાතිය පෑන් 100ක් ගත්තොත් අවුරුද්ද මුල. හරිද? ඊට පස්සේ මම ඔන්න අවුරුද්ද පුරාම පෑන් වික්කා. දැන් මට හොයාගන්න මම හැබැයි පෑන් ගන්නකොට ලිව්වා ගැනුම් කියලා පෑන් විකුණනකොට විකුණුම් කියලා වාර්තා කරා. ඒ හැර මම වෙන මුකුත් වාර්තා තියාගත්තේ නැහැ. දැන් මට ඕනේ මම කීයක පෑන් විකුණලා තියනවද කියලා හොයාගන්න. මාර වැඩේ. දැන් මට ආයේ ඉඳන් ඔක්කොම කල්පනා කර කර බිල් හොය හොය කරන්නත් බෑ. ඉතින් මම මොකද දන්නවද කරන්නේ? මම කරන්නේ දැන් මම පෑන් 100යිනේ අවුරුද්ද මුල ගත්තේ. එතකොට මම බලනවා දැන් කඩේ පෑන් කීයක් ඉතුරු වෙලා තියෙනවද? කඩේ පෑන් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. නැත්නම් තුනක් ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි 97ක්ම විකුණලා. විකුණුම් පිරිවැය වෙන්නේ පෑන් 97ක සල්ලි ටික. අන්න ඒ වගේ විකුණුම් පිරිවැය හොයන්න තමයි අපි අවසාන තොගය කියන එක ගණනය කරන්නේ. ඉතින් අපි ව්‍යාපාරයක අවසාන තොගය ඇත්තටම ගණනය කරන විදිහත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක අවසාන තොගය ගණනය කරන්නේ කොහොමද දන්නවද? ගණන් කරලා. 1 2 3 4 කියලා ගණන් කරලා තමයි අවසාන තොගයක් කරන්නේ. දැන් ඔයගොල්ලෝ හිතයි ඒක ටිකක් අපහසුයි නේද කියලා. නෑ ඒ උනාට ඒක කරනවා. අවසාන තොගය ගණනය කරන්නේ භෞතිකව ගණන් කරලා. හැබැයි මතක තියාගන්න අපිට ගණන් වලිනුත් අපිට අවසාන තොගය හොයනවා. හැබැයි ඇත්තටම භෞතිකව තමයි ගණනය කරන්නේ. ගණන් වලිනුත් ගන්න පුළුවන්. ඒව උගන්වන්නේ 13 දී. ගණන් වලින් කොහොමද හොයන්නේ කියලා. ඔයා මතක තියාගන්න තොගේ ගණනය කරන්නේ භෞතිකව 1 2 3 4 කියලා ගණන් කරනවා. හරි. ඉතින් එහෙම තොගේ ගණනය කරාට පස්සේ ඔන්න මේ ව්‍යාපාරයේ දීලා තියෙනවා 2018 12:31 දිනට ඉතිරි තොගේ වටිනාකම නැත්නම් පිරිවැය 40000යි කියලා. එහෙනම් ඔයාට පුළුවන් මේ තොගේ වාර්තා කරන්න මෙන්න මේ දිස්ත්‍රාණය. තොගේ වාර්තා කරන්නේ අවසාන තොග හර 40000යි. අපිට තොගේ කියන්නේ වත්කම. අවසාන තොග හර 40000යි. වෙළඳ ගිණුම බැර 40000යි. අවසාන තොග හර කියන්නේ වත්කම. ඔයාලට පුළුවන් ජංගම වත්කම් වල අවසාන තොග කියලා ලියලා මේ 40000 දාගන්න බෑ. ඊට පස්සේ වෙළඳ ගිණුම බැර කියලා කියන්නේ මොකද්ද? වෙළඳ ගිණුම කියලා කියන්නේ අපේ ආදායම් ප්‍රකාශනයේ උඩ කෑල්ලට අර දලලාභය හොයන කෑල්ල. අන්නේ කෑල්ලනේ. එතනින් මේ විකුණුම් පිරිවැයට පල්ලෙහෙන් අඩු කළා අවසාන තොගය කියලා කියන්නේ මෙන්න මේ වෙළඳ ගිණුම බැර කියන එක. වෙළඳ ගිණුම කියලා කියන්නේ මෙන්න මේ කෑල්ලට අතරම. මේ කෑල්ලට තමයි වෙළඳ ගිණුම කියලා කියන්නේ. මේ දලලාභය දක්වා කොටස. ඉතින් මේකෙන් අඩු කරන ඒවාට අපි සාමාන්‍යයෙන් වෙළඳ ගිණුම බැර කියලා කියනවා. මෙන්න මෙතන පල්ලෙහෙන් අඩු කරන ඒවාට අපි කියනවා සාමාන්‍ය වෙළඳ ගිණුම බැර කියලා. හරි. ඉතින් ඔන්න වෙළඳ ගිණුම බැර කියන එකත් අපි සටහන් කර ගැනීම කළා. දැන් අපිට තියෙන්නේ මේ ගාන ඉතුරු කොටස් ටික සම්පූර්ණ කරගෙන යන්න. අපි එකත් බලමු. මට ගිය සතියේ
ළමයි දෙන්නෙක් එවලා තිබ්බ උත්තර ඇත්තටම සතුටුයි දෙන්නගේ ඔක්කොම හරි. ඉතින් ඕගොල්ලෝ ඒ වගේ උනන්දුවෙන් වැඩ කරන එක ගැන සතුටුයි. ඒක සෑහෙන්න වටිනවා. මොකද මේ ගාන මං කියා දුන්නේ නැතුවනේ ඔයගොල්ලෝ තනියෙන් හැදුවේ. අවසාන තෝගේ විතරයිනේ මං කළේ. හරි. ඉතින් අපි ගානක් හදනකොට අවශ්‍ය වන්නේ ඔක්කොම ගහලා ගානේ පල්ලෙහින් තමයි හදන්න පටන් ගන්නෙ. ගාන පල්ලෙහා අවසාන තෝගේ විතරයි තිබ්බේ. අපි ඒකත් වටාන් කර ගැනීම කළා. අනිත් දේ තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මේ ගානක පල්ලෙහා ශේෂ පිරික්සුමක් නැතුව ගානක පල්ලෙහා තියෙන දේවල්ට අතිරේක තොරතුරු නැත්නම් ගැලපුම් සටහන් නැත්නම් අමතර තොරතුරු වගේ වචනයක් පාවිච්චි කරනවා. ඒ අමතර තොරතුරු හැම එකක්ම අපි ගිණුම්ගත කරන්නේ දිත්ත සටහනකින්. ඒක හොඳට මතක තියාගන්න. අතිරේක තොරතුරු නැත්නම් අමතර තොරතුරු නැත්නම් ගැලපුම් සටහන්. මේවා වාර්තා කරන්නේ දිත්ත සටහනකින්. මම මේක පෙන්න තමයි ඔයගලන්ට මම මේ එන තැනත් පෙන්නුවේ. දිත්ත සටහනකින් තමයි වාර්තා කරන්නේ. ඊට පස්සේ ඔයාට ඒ ගැලපුම් සටහන් ටික සටහන් කරලා ඉවරනාට පස්සේ පුළුවන් ඔයාගේ ගානට ගිහිල්ලා මේ ගානේ තියෙන ශේෂ පිරික්සුමේ තියෙන අයිටම් වාර්තා කරන්න. මේ අයිටම් වාර්තා කරනකොට ශේෂ පිරික්සුමක් ඇතුළේ තියෙන ගිණුම් වර්ග පහක්. වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම් කියලා. ඒ ගිණුම් වර්ග පහෙන් ආදායම් සහ වියදම් කියන එක අරගෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හදන්න තියෙනවා. අදමු එහෙනම් දැන්. මුලින්ම තියෙනවා බලන්න 2018 1 තොගය 20000යි. තොගය එන්නේ මෙන්න මේ ආරම්භක තොගය කියන එකට. මේ අවසාන තොගය තමයි වත්කමක්. ආරම්භක තොගය තමයි ඉක්මනින්ම විකුණන්නේ. ඒක නිසා ආරම්භක තොගය කියන එක වියදමක් විදිහට තමයි අර්ථ දක්වන්නේ අපි එතනදී. මෙන්න විකුණු ක්‍රියාවන්ට තමයි ඒක වැදගත් වෙන්නේ. මොකද කඩේක කියන ආරම්භයේම තියෙන බඩු ටික තමයි මුලින්ම විකුණන්නේ. අවසාන තොගයේ වත්කමක් ආරම්භක තොගය කියන එක වියදමක් විදිහට අර්ථ දක්වනවා. හරි. ඔන්න මම මෙතන දැම්මා. 20000යි කියලා. ඔයගොල්ලොත් මාත් එක්කම කරගන්න. ගිය සතියේ මේ ආකෘති ගහලා පිළිවෙන්නේ. ඔන්න 20000යි. මේකේ තියෙන දේවල් තැන් දෙකකට එන්නේ නැහැ. මේවා දැනටමත් ගිණුම්ගත වෙච්ච දේවල්. ඒක නිසා අදාළ තැන්වල දාගෙන යන්න තියෙනවා. ගැනුම් කියන්නේ වියදමක් නේද? 240000 දාගමු අපි ගැනුම් වලට මේ තියෙන. දැන් මේක හදපු කට්ටියක් ඉන්නවනේ. මම ඒගොල්ලන්ටත් ඕනනම් වැඩක් දීලා ඉන්නද? නැත්නම් අපරාධනේ. මේක හදපු කට්ටියටත් මම වැඩක් දීලා ඉන්න. මට තප්පරයක් දෙන්න අනිත් අය. මේක හදපු අයට මම දෙන්නම් ගාණක් 12 හදලා නැත්නම් හදන්න. නැත්නම් 13. 13 හදන්නකෝ. 13 හදන්න. මේ ජාතියම ගාණක් තමයි තියෙන්නේ 13. ඔව් 13 හදන්න. හරි අපි බලමු ඊට පස්සේ මොනවද තියෙන්නේ කියලා ගන්න. විකුණුම් 3,50,000ක් කියලා තියෙනවා. විකුණුම් කියන්නේ ආදායමක්. අපි දාගමු ආදායම මෙතනින් 3,50,000ක් කියලා. ඔන්න මම ඒකත් දාගත්තා මේ. ඔයාටත් පුළුවන් නම් මේ ක්‍රමා දදා ලියන්න. එතකොට මේ ගාන හදලා ඉවර වෙච්ච කට්ටියට පුළුවන් 13 වෙනි ගාන හදන්න. හරි. ඊට පස්සේ බලමු මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා දුරකථන ගාස්තු 7000යි. දුරකථන ගාස්තු කියන්නේ මොකක්ද? වියදමක් නේද? එහෙනම් අපි එක දාමු වියදමක්නේ. මාර වැඩි. වියදම වර්ග හතරක් තියෙනවා ළමයි. බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම්. දුරකථන කියන එකයි තියෙන්නේ. බෙදා හැරීමටද? නෑ. එහෙමනම් කියන්න ඕනේ. ඒ කියන්නේ අපිට බෙදා හැරීමට නම් කියන්න ඕනේ. මම එහෙම කිව්වේ ඇයි දන්නවද? සමහරලාට අපි බාණ්ඩ බෙදා හරින්න දුරකථනය පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. මොකද මේ මෑත කාලීනව මේ ලොක්ඩවුන් වෙනවා නිතර. ඉතින් එහෙම වුණාට පස්සේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ භාණ්ඩ ටික කනතුරු කරවන්න බෙදා හරින්න වගේ දුරකථනය කියන එක නිතර පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඒකට ඒව කියන්න ඕනේ. භාණ්ඩ බෙදා හැරීම සඳහා බෙදා හැරීමේ අංශය දුරකථන ගාස්තු. එහෙම කිව්වේ නැත්තම් අපි සාමාන්‍යයෙන් දුරකථනය කියන එක පාවිච්චි කරන්නේ පරිපාලන වියදමක් විදියට. කිව්වේ නැත්තම්. දුරකථන ගාස්තු 7000යි. පළවෙනි තීරුවට දාගන්න. මාත් එක්කම දාගන්න මේවා ආයේ පළබල දඟල දඟල ඉන්න එපා. මං දැන් මේ ස්ක්‍රීන් එක බලන එක අනිවාර්ය නැහැ ඔයගොල්ලෝ. මම ඔක්කොම කියනවා. පළවෙනි පරිපාලන වියදම් වල පරිපාලන වියදම් වල දුරකථන ගාස්තු කියලා පළවෙනි තීරුවට දැම්මා. එච්චරයි. ඊට පස්සේ ආයෙත් එන්න ගානට මම කර අපහැදිලි තැනක් කියනවා නම් බලන්න. ඒ හැරි ඉතින් මේක ඔය තනියම කරන්න ඕනේ. ඉතින් මේක බල ලියා ගන්න එපා හැමතිස්සෙම. මට වඩා වේගෙන් හදාගෙන යන්න පුළුවන් ඒත් කමන්න. ඒත් මං කැමතියි. හරි. ණය ගැතිය 25000යි. ණය ගැතිය 25000යි. සාමාන්‍යයෙන් අපි ණය ගැතිය කියන එක දාගන්නේ ණය ගැතිය කියන්නේ ජංගමත්කම. ජංගමත්කම ලැබෙන්නේ දෙවෙනියට තමයි ණය ගැතිය කියන එක දාගන්නේ. මම ඔයාලට එකපාරක් කියන්නම්. මම ඊසපේත් මම හිතන්නේ කිව්ව මේ කතාව. අපි ව්‍යාපාරයක වත්කම් ව්‍යාපාරයක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක වත්කම් වාර්තා කරන පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙලට කියන්නේ ද්‍රවශීලතාවය කියලා.
ව්‍යාපාරයක වත්කම් වාර්තා කරන පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙලට කියන්නේ ද්‍රවශීලතාවය කියලා. සාමාන්‍යයෙන් ජංගම නොවන වත්කම් වල නම් මේක ලොකුවට බලපාන්නේ උඩින්ම ඉඳන් ඊට පස්සේ ගොඩනැගිලි වගේ ලියලා ඊට පස්සේ ටික ඕන එකක් ලියන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි ජංගම වත්කම් ලියන අනුපිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙල ලියන නැත්තම් ගාන වැරදි දාන්න නැහැ. නමුත් ලකුණු දෙන්නේ ලකුණු දෙන්න නැති කතාවක් තියෙනවා මේක. ඒක නිසා අපිට බොරුවට ලකුණු අඩු කරගන්න ඕනේ නැහනේ. ඒක නිසා මම මේ ලියන පිළිවෙල ඔයාට ඕනනම් ටියුට් එකෙන් බලා ගන්න පුළුවන්. ටියුට් එකේ මූලතත්ත්ව ප්‍රකාශනයක ආකෘතිය තියෙනවා. නැත්නම් මම එකපාරක් කියන්නම්. මේ ආකෘතිය මතක තියාගන්න වෙනවා. අවසාන තොගය, ණය ගැතියෝ, ලැබී යුතු ආදායම්, ඉදිරියට කළ වියදම්, ඊට පස්සේ සුළු මුදල් ශේෂය, මුදල් ශේෂය. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ සාමාන්‍ය. හරි ඉතින් ජංගමවත්කම වල දෙවෙනියට අපි ලියන්නේ ණය ගැතියෝ. ණය ගැති ණය ගැතියෝ සාමාන්‍යයෙන් අපිට බලන් ගන්න සාමාන්‍යයෙන් මේ ජංගමවත්කම් දාන්නේ අපි දෙවෙනි තීරුවට. හරිද? සාමාන්‍යයෙන් ජංගමවත්කම් දාගන්නේ දෙවෙනි තීරුවට. මම මේ කියා දෙන දේවල් අද කියා දෙන තරම් විස්තරාත්මකව ආයෙවාට කියා දෙන්නේ නැහැ. ඒක මම කියනවා අද කියා දෙන්නේ ඔයා මං පළවෙනි පාරට මේ ගානව හදනවා කියලා හිතාගෙන. ඇත්තටම එහෙමනේ. දැන් සාමාන්‍ය පිළට කොමර්ස් කරපු නැති කෙනෙක් ගත්තොත් පළවෙනි පාරට තමයි යා මේ ගාන හදන්නේ. ඒක නිසා පළවෙනි පාරට හදනවා කියලා හිතාගෙන කියා දෙන්නේ. ආයේ මේ જાතියම ගණන් අපි හදනවා ඉස්සරහදී. හැබැයි ඒ වයිදී මම මේ වගේ කියා දෙන්නේ නැහැ. ඇයි මේක දෙවෙනි තීරුවට දාන්නේ? ඒව කියා දෙන්නේ නැහැ. එලින්ම දානවා විතරයි. ඒක නිසා අද හොඳට අහගන්න. ණය ගැතියෝ නැත්තම් මේ ජංගමවත්කම් සාමාන්‍යයෙන් දෙවෙනි තීරුවට දාන්නේ. හරිද? සාමාන්‍යයෙන් දෙවෙනි තීරුවට දාන්නේ. නමුත් ණය ගැති කියන එක ජංගමවත්කම් සාමාන්‍යයෙන් දෙවෙනි තීරුවට දාන්නේ. නමුත් ණය ගැතියෝ කියන එක දෙවෙනි තීරුවට එකපාරම දාන්න එපා. ඇයි දන්නවද? ණය ගැතියෝ කියන එක එකපාරම දෙවෙනි තීරුවට දාන්න එපා. බලන්න දාන්නේ තියනවද කියන හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම. නැත්නම් අඩමාන ණය වෙන් කිරීම කියලා වචනයක් කියනවද බලන්න. මේ තියෙන්නේ අඩමාන ණය වෙන් කිරීම. මේකට කියන සමාන වචනයක් තමයි හානි කරන අලාභ ඉඩ හැරීම. ඔන්න ලියා ගන්න පුළුවන් මේක ඉස්සරහින් හරි යටින් හරි. අඩමාන ණය වෙන් කිරීමට ඕගොල්ලන්ගේ සිලබස් එකේ අලුත් සිලබස් එකේ කියන්නේ හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම කියලා. හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම කියලා තමයි මේක අලුත් සිලබස් එකේ කියන්නේ. මෙහෙම එකක් තියෙනවද කියලා බලන්න. තියෙනවනේ. අඩමාන ණය වෙන් කිරීම 2018 12:31 දිනට. ඒකේ තේරුම මොකක්ද දන්නවද? අපේ දැන් අපි අඩමාන ණය කියලා කියන්නේ ණයගැතියන්ගෙන් නොලැබී යයි කියලා සැක සහිත ප්‍රමාණය. ඒ කියන්නේ හම්බෙන්නේ නැහැ කියන එක නෙමෙයි සැකයි. ඒ කියන්නේ මෙන්න මේ ගාන තියෙනවා අඩමාන ණය වෙන් කිරීම 2018 12:31 දිනට 2500. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ ණයගැතියන්ගෙන් 2500ක් වගේ හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හම්බෙන්නේ නැත්තම් කෙලින්ම බොල් ණය විදියට ලියනවා. නැත්තම් හානි කරන අලාභ විදියට ලියන්නේ. හම්බෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අන්ෂුවර් වගේ නම් ෂුවර් එකක් නෑ වගේ නම් අපි අඩමාන ණය වෙන් කිරීම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අඩමාන ණය වෙන් කිරීමක් ගන්නක තියෙනවා නම් විතරක් ණය ගැතියෝ දෙවෙනි තීරුවේ ලියන්නේ නැතුව පළවෙනි තීරුවේ ලියන්න. ඔකට ශනික බලන්න පුළුවන් අඩමාන ණය වෙන් කිරීම තියෙනවද? තියෙනවා. එහෙනම් පළවෙනි තීරුවේ තමයි ණය ගැතියෝ ලියන්නේ. එතකොට ණය ගැතියෝ කීයක් ඉන්නවද? ගාන මතක වුණානේ. 25000යි. එතකොට දාගන්න පළවෙනි තීරුවට මෙහෙම 25000ක් කියලා. ඔන්න දාගන්න. දැන් තේරෙයි තව ටිකකින් ඇයි මම පළවෙනි තීරුවට යන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ ගානේ අඩමානයි වෙන් කිරීම තියෙනවා. ඔව් 2018 12:31 දිනට මේ දින ගැන අවධානය යොමු කරන්න. 2018 12:31 දිනට මේ අඩමානයි වෙන් කිරීම 2018 12:31 දිනට 2500යි. අපි මේ ගාන හදන්නේ 2018 12:31 දිනට. බැරි වෙලාවත් ඕක දිනේ වෙනස් නම් අපි දන්නේ නැහැ. අපි හරියටම 2018 12:31 දිනට තියෙන දත් තමයි දාන්න ඕනේ. ඒ නිසා දිනේ වෙනස් නම් දාන්නේ නැහැ. ඒක හදලා තමයි දාන්න ඕනේ. පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. අපි ඒකට කැලකිලි කියලා කියන ඉස්සරහදී බලමු. දිනේ හරියට බලන්න. 2018 12:31 දිනට තියෙනවද කියලා. එතකොට එහෙම කියනවා නම් ඒකේ තේරුම ණය ගැතියන්ගෙන් 2500ක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් කියන එකනේ. ඔන්න ඕක අපි ඇල්මක් දක්වන පාර්ශවයන්ට පෙන්වන්න ඕනේ. දැන් අනිවාර්යෙන්ම හම්බෙන්නේ නැත්නම් අපිට එලින්ම අඩු කරලා ගන්න නැහැ කියන ළමයි. හැබැයි හම්බෙන්නත් පුළුවන් හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන් නම් මොකද කරන්නේ? අඩු කරන්න ඕනේද? අඩු කරන එකත් හරි නෑනේ. හම්බෙන්නත් පුළුවන්නේ. ඒක නිසා අපි කරන්නේ මොකක්ද දන්නවද? අපි කරන්නේ මේක අඩු කරලා පෙන්නනවා. එතකොට ඇල්මක් දක්වන අය දකින්නවා 25000ක ණය ගැතිය හිටියට 2500ක විතර ෂුවර් එකක් නෑනේ කියලා. ඒක නිසා අඩමාන ණය වෙන් කිරීමක් තිබ්බොත් ඒක
අඩු කරලා පෙන්වන්න ඕනේ. ඒ අනුව අඩමානයි වෙන් කිරීම කියන්නේ වත්කම් ගිණුමක්. හැබැයි වත්කම් අඩු වෙන ගිණුමක්. ඒක නිසා අඩමානයි ගිණුමේ ශේෂය තියෙන්න ඕනේ බැර පැත්තේ. ඕන බලන්න මේ. අඩමානයි ගිණුම කියන්නේ වත්කම් අඩු වෙන ගිණුමක්. මේක ඇවිල්ලා ඔයාලට ඕන නම් ලියාගත්ත හැකි ණය ගැති වත්කම් ණය ගැති වත්කම අඩු වෙන ගිණුමක් තමයි මේ අඩමාන ණය වෙන් කිරීම කියලා කියන්නේ. ණය ගැති වත්කම අඩු වෙන ගිණුමක්. ණය ගැති වත්කම අඩු වෙන ගිණුමක්. ඒ අනුව අඩමාන ණය වෙන් කිරීමක් තිබ්බොත් ණය ගැතිව දාන්න දෙවෙනි තීරුවට නෙමෙයි පළවෙනි තීරුවට. ඊට පස්සේ පල්ලෙහෙන් ලියන්න මෙහෙම අඩු කළා අඩමාන ණය වෙන් කිරීම කියලා 2500. ඊට පස්සේ ඒක යටින් ඉරක් ඇඳලා ඒ දෙකේ වෙනස ගන්න දෙවෙනි තීරුවට. මෙන්න මෙහෙම දාගන්න. හොඳට මතක තියාගන්න මේක තමයි යන විදිය. අඩමානයි වෙන් කිරීම කියන්නේ ණය ගැතිය අඩු වෙන ගිණුමක්. ඔයගලන්ට සමහරට මේක මම මේ කියන කරුණ මතකත් ඇති. අපි දෙවෙනි ටියුට් එකේදීත් මේක කතා කළා. ඔයගලන්ට මතක ඇති දෙවෙනි ටියුට් එකේදී අපිට හම්බුණා සමීකරණ ටියුට් එකේදී අපි ටිකක් අර සංකීර්ණ අවස්ථාවක් කතා කළේ. ඔයගලන්ට මතක නැතුව ඇති. සමහර විට බලන්න ඔයගලගේ ටියුට් එක තියෙනවා නම් දැන් අපි සමීකරණය දෙවෙනි ටියුට් එකේදී මම හිතන්නේ 6 7 වගේ ගානකදී කතා කළා මේක අමාරු අවස්ථාවක්. අඩමානයි වෙන් කිරීම තියෙන. ඊට පස්සේ අපි ආයෙත් මේක කතා කරලා තියෙනවා තුන්වෙනි ටියුට් එකේදී. විත්ස්ථාන මූලධර්මයේදී ණය ගැතිය කියන්නේ වත්කම් ගිණුමක්. ණය ගැති වත්කම අඩු වෙන ගිණුම තමයි අඩමානයි වෙන් කිරීම කියලා. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. විකුණුම් කියන ආදායම අඩු වෙන ගිණුම තමයි ආපසු එවුම් කියන්නේ කියලා. ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. ගැනුම් කියන වියදම අඩු වෙන ගිණුම තමයි ආපසු යැවුම් කියන්නේ කියලා. ඒ වගේ අපි කතා කරලා තියෙනවා. ඕන්නම් බලන්න. දැන් පාඩම් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මම මේ කියන එක වාට ඔලුවට වැටෙනවා ඇති. අපි මේක කලින් කරලා තියෙනව නේද කියලා. කියා දීලා තියෙනව නේද කියලා. හරි. ඉතින් මේ දේවලුත් අද කියා දෙන දේවලුත් ආය අපිට තව දවසකදී හම්බ වෙනවා තමයි. ඉතින් ඇත්තටම accounting විෂය මම නිතරම කියන ඕගලන්ට accounting විෂය ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය කියලා කියන්නේ අමාරු විෂයන් නෙමෙයි. මේ විෂයන් ඇත්තටම ලේසි. හැබැයි අමතක වෙනවා. අමතක වෙන්න දෙන්නේ නැතුව තියාගත්තා නම් හරි. ඉතින් ඒකට නිතර නිතර ගණන් හදන්න ඕනේ. හරි අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. ණය පොලී 3000යි. ණය පොලී කියන්නේ වියදම. මාරු වැඩි වියදම් ගාති හතරක් තියෙනවා නම. බෙදා හැරීමද ණය පොලිය කියන්නේ. බෙදා හැරීමක් අදාළ වෙන්නේ කොහොමද ණය පොලියට? හරි පාලනද? නෑ. වෙනත් නෑ. මූල්‍ය. ණයක් ගත්තොත් පොලිය ගෙවන්නේ. ඔය අපි ණය ලබා ගැනීම සහ තැන්පතු පවත්වා ගෙන යාම නිසා දරන වියදම් වලට කියන්නේ මූල්‍ය වියදම්. මූල්‍ය වියදම් වලට දාමු ණය පොලී කියලා 3000. ණය පොලී කියලා 3000. ණය හිමියෝ ඊළඟට ඉන්නවා 9900යි. ණය හිමියෝ 9900යි. ණය හිමියෝ කියන්නේ මොකක්ද? ජංගම වගකීමක්. එවැනි තීරුවට දාගන්න. සාමාන්‍යයෙන් මේකේ පළවෙනි තීරුවේ වෙන මුකුත් ලියවෙන්නේ නැහැ. පළවෙනි තීරුවේ ලියවෙනවා නම් ලියවෙන්නේ මෙන්න මේ ජංගම නෙමෙයි. පළවෙනි තීරුවේ ලියවෙන්නේ ජංගම නොවන වත්කම් ටික ලියවෙනවා. ඊට අමතරව ජංගම වත්කම් වල මේ ණය ගැතියට අදාළව මොකක් හරි තිබොත් ලියවෙනවා. එච්චරයි. ආයේ වෙන මුකුත් මේ පළවෙනි තීරුවේ ලියවෙන්නේ නැහැ. ඒක නිසා බොරුවට පළවෙනි තීරුවට දාන්න යන්න එපා වෙන මොනවා. වෙන මුකුත් වෙන්නේ නැහැ. හරි. ඔන්න මම ණය හිමියෝ දාගත්තා 9900ක් කියලා. ඊට පස්සේ බලමු මොකද තියෙන්නේ කියලා. ගෙවිය යුතු විදුලි ගාස්තු. ගෙවිය යුතු විදුලි ගාස්තු කියලා කියන්නේ වියදමක් නන් නෙමෙයි. ගෙවන්න තියෙන විදුලියනේ. වගකීමක් වෙන්නේ. දාගන්න. අනික බැරපැත්තෙන් තියෙනවට පේනවා ඇතිනේ. ගෙවිය යුතු විදුලි ගාස්තු කියන්නේ සමහර හිතනවා වියදමක් කියලා නෑ. ගෙවන්න තියෙන විදුලි බිල. දැන් ඕගොල්ලන් ගෙදර ගෙවන්න තියෙන විදුලි බිල කියන්නේ මොකද්ද? ගිය මාස බිල ගෙවලා නැතුව ඇති. ඒක වගකීමක්. ගිය මාසේ නෙමෙයි ඒක. මේ මාසේ එකක් මේ මාසේ කොන්න හෙට අනිත් හම්බෙන්නේ. ඒක තමයි මේ මාසේ වියදම. ගිය මාසෙක කියන්නේ ගිය මාස විදුලි බිල. ඒක වගකීමක්. ගෙවන්න ඕන එකක්. ගෙව්වේ නැත්තම් දැන් මේ මාස බිල එනකල් ඔක ගෙව්වේ නැත්තම් සමහරට විදුලි විසඳි කරයි. ඒ වගේ ඒක වගකීමක්. 2000ක් දාගන්න වගකීමක්. ජංගම වගකීමක්. ගෙවිය යුතු විදුලිය. හරිම ලේසි මේක. ඔයාලට බලන්න තියෙන්නේ මේවා වත්කම්ද වගකීම්ද හිමිකම්ද එහෙමනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට. ආදායමක් වියදමක් නම් ආදායම් ප්‍රකාශනයට. ඊට පස්සේ මේකෙන් ගණන් දෙක තුනක් යනකොට ඔයාලට මේක නිතරම තේරෙනවා.
ඉතින් මේක අමාරු අයට පුළුවන්. ඇත්තටම මම කියා දෙනකොට හරි කමක් නැහැ. මේක ඉස්සරහින් මොකද්ද කියලා සිංහලෙන් අකුරු දෙකකින් වගේ ලියා ගන්න. දැන් ගෑනු වියදම විය කියලා ලියා ගන්න. විකුණුම් ආදායමක් ආද කියලා ලියා ගන්න. දුරකථන ගාස්තු වියදම. ණයගැතිය වත්කමක්. අඩමාන ණය වෙන් කිරීම කියලා කියන්නේ වත්කම් අඩු වෙන එකක්. ඍණ ලකුණක් දැම්ම හැකි. ණය පොලි වියදම. ඒ වගේ ලියා ගත්ත හැකි. බෙදා. ඊට පස්සේ තියෙනවා ලිපි ද්‍රව්‍ය. ලිපි ද්‍රව්‍ය කියන්නේ ඇත්තටම වියදමක් ළමයි. පෑන් පැන්සල් A4 වල ගන්නවා කියන්නේ ව්‍යාපාරික වියදමක්. ලිපි ද්‍රව්‍ය 2100. ලිපි ද්‍රව්‍ය ඕනේ කරන්නේ පරිපාලන වැඩවලට. ඒ කියන්නේ ලියන කියන වැඩවලටනේ. පරිපාලන වියදමක් විදිහට අපි දාගමු 2100. ලිපි ද්‍රව්‍ය 2100. ඊට පස්සේ ප්‍රචාරණය 1500. ප්‍රචාරණය කරන්නේ භාණ්ඩ විකුණ ගන්න පෙත්හැරීම් වියදමක් 1500. පළවෙනි තිරට දාගන්න 1500. ඊට පස්සේ ගෙන මේ කුලි 4000. ගෙන මේ කුලි කියන්නේ කොහෙටද එන්නේ? ගෙන මේ කුලි කියන්නේ ඔයගොල්ලෝ හොඳට මතක ඇති. මම මේක දෙතුන් පාරම කියා දීලා තියෙනවා. අපි ওই අන්තර්ජාලයෙන් වගේ බාන්න ගෙන්නනකොට දැන් නම් ගෙන්නන්න බෑනේ. ගෙන්නනකොට එහෙම දැන් මොකද්ද? අපි අන්තර්ජාලයෙන් භාණ්ඩ ගෙන්නනකොට වගේ අපි භාණ්ඩේ මිලදී ගන්න රුපියල් 2000ක් ගෙවනවා නම් රුපියල් 2000යි. ඒක ගේන්න තව රුපියල් 300ක් යනවා නම් අපි ඔක්කොම සම්පූර්ණ ගානව 2300ක් ගෙවනවා. එතකොට මේ ගෙනීමේ කුලිය කියන්නේ දැනුම් වලටම එකතු වෙන වියදමක්. ඕගොල්ලෝ පටල ගන්න එපා ගෙනීමේ කුලිය කියන්නේ බෙදා හැරීම වියදමක් කියලා නෑ. ගෙනීමේ කියලා කියන්නේ අපේ කඩේට බඩු ටික ගේන්න යන වියදම. මේක ගැනුම් වලට එකතු වෙන එකක්. ගෙන ඒමේ කුලිය කියන්නේ ගැනුම් වලට එකතු වෙන එකක්. මෙතෙන්ට එන්නේ. ගෙන යාම කිව්වනම් බෙදා හැරීම තමයි. ඒ කියන්නේ අපේ ව්‍යාපාරේ කස්ටමර්ගේ ගෙදෙට්ට බාණ්ඩ ටික ගෙන යනවා. එහෙනම් ඒක බෙදා හැරීම වියදම. ඒ හැර අපි විකුණන්න අපි ඇඳුම් මහන රෙදි ටිකක් පිටරටකින් ගෙන්නන්න යන ගාන. එනේ මේ කුලිය කියන්නේ දැනුම් වලට එකතු වෙන එක. අරදායි. මේවා නම් ඉතින් ඔයගලන්ට පළවෙනි තීරුවට දාලා ඒ ටික එකතු කරලා දෙවෙනි තීරුවට මාරු කරන්න එහෙමත් පුළුවන්. කොහොම කරමු. හරි. ඊට පස්සේ බලමු මොනවද තියෙන්නේ කියලා. ආපසු එවුම් 5000යි ආපසු යවුම් 6000යි. ආපසු එවුම් කියන්නේ අපි වික්ටර් ටික ආපහු එවලා ආදායම් ගිණුමක්. නමුත් හරශේෂයක් තියෙන. ඒ කියන්නේ ආදායම අඩු වෙනවා. හරශේෂයක් තියෙන කියන්නේ ආදායම අඩු වෙනවා. වික්ටර් ටික ආපහු එවලානේ. එහෙනම් මේ තියෙන විකුණුම් අඩු කළා ආපසු කියලා අපි අඩු කරමු 5000. ඒ ගම් උත්තරේ ගමු ලේසි. 3,45,000. මං ඒ ගාම වෙනස ගත්තා මේ. හරි ඊට පස්සේ ආපසු යැවුම් 6000යි. ආපසු යැවුම් කියන්නේ අපි බාණ්ඩ ගත්තනේ ගැනුම් විදියට මේ ගත්ත බාණ්ඩ ටික ආපහු යවලා. එහෙනම් ගැනුම් ටික අඩු වෙන්න එපා. අඩු කරගන්න ආපසු යැවුම් කියලා 6000. හරි නේද ළමයි? ඉඩම් තියෙනවා ලක්ෂ 4ක්. ඉඩම් කියන්නේ වත්කමක්. ඔයා මෙන්න මේ ජංගම වත්කම් වල උඩින්ම ඉඩම් කියලා ලියලා ලක්ෂ 4ක් දාගන්න. ඉඩම් ලක්ෂ 4ක්. ඊට පස්සේ තියෙනවා
ඔව් ගොඩනැගිලි 50000යි මෝටර රථ 40000යි. ගොඩනැගිලි මෝටර රථයි. හරි ඔන්න මම දැම්මා. 50000යි 40000යි. පිරිවැයට. සාමාන්‍යයෙන් පිරිවැයට තමයි දාන්නේ. සමුච්චේෂය නම් එක ගානේ කියන්න ඕන. ධාරණගේ නම් ඒත් ගානේ කියන්න ඕනේ. ඒ නැත්නම් අපි දාන්නේ පිරිවැයට. ඒ කියන්නේ ගත්ත ගානට පිරිවැය කියලා කියන්නේ ඒ වෙනුවෙන් වැය වෙච්ච ගාන. කියන්නේ ගත්ත ගාන කියන තේරුම තමයි. සමුච්චේෂයේ තියෙනවා 2018 12 අන්න වැදගත් දෙයක්. ඔයා හැමතිස්සෙම බලන්න ළමයි මෙන්න මේ ඔයාට මේ දිනක් එක්ක තොරතුරු කීපයක් දෙනවා. එයි දන්නවද? දැන් මේ ගානේ මෙහිම දුන්නට සමහර ගණන් වලදී දැන් ඉස්සරහට යනකොට සමහර ගණන් වලදී මේ අඩමානය වෙන් කිරීම දෙනකොට දෙන්නේ අවුරුද්ද අග නෙමෙයි. දැන් මේක තියෙන්නේ 2018 12 31 දෙනටනේ. අග දුන්නොත් බය නැතුව දැම්ම හැකි. ඒක ගැටලුවක් නැහැ. මුල දුන්නොත් තමයි ප්‍රශ්නේ. මුල දුන්නොත් අග උත්තරේ හොයාගෙන තමයි දාන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඕන්න මේ දින යටින් ඉරියඳ ගත්තත් කමක් නැහැ. ඊට පස්සේ සමුච්චේෂයත් අවුරුද්ද අග දිනේ තියෙනවා නම් බය නැතුව මේ ගානට කියලා දැම්ම හැකි. මේක අහලා තියෙන 2018 12 31 දිනටනේ. අවුරුද්ද මුල් දිනේ තිබ්බනම් එතන ගැළපීමක් තියෙනවා. ඒව තමයි ඉස්සරහදී අපිට හම්බෙන්නේ. ඒකට බය නැතුව මේක දැම්ම හැකි. මේ සමුච්චේෂය කියලා කියන්නේ ළමයි මෙන්න මේක. මේ තීරුවට එන එක. මේකට ෂේ වෙන් කිරීම කියලාත් ඉස්සර කාලේ කිව්වා. දැන් කියන්නේ සමුච්චේෂය කියලා. අලුත් වචනේ. පරණ වචනේ ෂේ වෙන් කිරීම. ගොඩනැගිලි 15000. මේ වෙන් කිරීම කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? අපේ ගොඩනැගිල්ලක් තිබ්බනේ මෙතන මේ 50000ක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ ගෙදර රුපියල් 50000ක් වටිනවා. ඒ කියන්නේ අම්මට තාත්තට ඕගොල්ලන්ගේ ගෙදර හදන්න ගල් වැලි සිමෙන්ති මේසන් බාස්ලාගේ කුලි මේ දේවල් දීලා ඔක්කොම රුපියල් 50000ක් දීලා තිනවා. අපි හිතමු රුපියල් මිලියන වලින් නැත්නම් ලක්ෂ වලින් කියලා. නැත්නම් දහස් වලින් කියලා. මේ වගේ මුදලක් ගිහිලා තියෙනවා. කියලා හිතන්න. අපි මේ වගේ මුදලක් ගිහිලා තියෙනවා. එතකොට ඒ ගෙදර හදන්නනේ. දැන් ඔයගොල්ලෝ හිතලා බලන්න මේ වෙනකොට ගෙදර ඔයගොල්ලෝ ඉන්න නිසා ගෙදර වටිනාකම වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද? මං අහන්නේ එක මේ නෙමෙයි. ගෙදර වටිනාකම සමහරට තීන්ත කාපුවා මොනවා හරි පේඩ් වෙලා අවුවට මොනවා හරි වෙලා ESL සමහරට බැඳිලා සමහරට මොන පොඩි ස්ක්‍රැච් වගේ මොනවා හරි පැලිලා වගේ මොනවා හරි වෙලා ඉතින් මොනවා හරි ඒ වගේ වෙලා ඇති සමහරලාට ඕගොල්ලොම අර මිටියක් අරගෙන ගහලා හරි මොනවා හරි කඩලත් ඇති. ඉතින් සමහර විට අර ඕගොල්ලන්ගේ ලක්ෂ අපි හිතමු මෙතන 50000ක් වටින ගෙදර මේ වෙනකොට වටිනාකම අඩු වෙලා ඇති. මොකද දැන් කාලයක් ගිහිල්ලානේ. ඉතින් ඒක නිසා වටිනාකම අඩු වෙලා ඇති. ඒ කියන්නේ ඡය වෙලා. අන්න ඒ ඡය ඔක්කොගෙම එකතුව තමයි මේ කියන්නේ 15000යි කියලා. සමුච්චිත ඡය කියලා කියන්නේ අපි ඒ ගොඩනැගිල්ල ගත්ත දවස් නැත්නම් හදපු දවස් ඉඳලා මෙන්න මේ 2018 12:31 දින වෙනකල් අඩු වෙච්ච සම්පූර්ණ අගය. අපි කියන ඡය සමුච්චය ඡය කියලා. සමුච්චයක් කියලා කියන්නේ එකතුවක්. ගෙදර හදපු දවස් ඉඳලා මේ 2018 12:31 වෙනකල් අඩු වෙච්ච සම්පූර්ණ අගය 15000යි. මේක වත්කම් අඩු වෙන ගිණුමක්. ඒකයි බැරපැත්ත තියෙන්නේ. ඒක දාගන්න මේ තීරුවට. හරි. එතකොට ඔන්න ඔයා දාගත්තා සමුච්චේෂය 15000යි කියලා. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් ශුද්ධ අගය. ශුද්ධ අගය කියලා කියන්නේ හරියට නිකන් අද්ද අගය වගේ. මේක නෙමෙයි තේරුම. අද්ද අගය නැත්තම් වටින ගාන. මේ දවසට වටින ගාන. 2018 12:31 දල වටින ගාන. මේ 50000කට වටින්නේ හදපු දවස්වල. හදපු දවස් තමයි 50000ක් වටින්නේ ඔයගොල්ලන් ගෙදර. දැන් වෙනකොට 15000ක් අඩු වුණා නම් අදට වටින්නේ. ඒ කියන්නේ 18 12:31කට වටින්නේ කීයද? 35000යි. හැමතිස්සෙම මේ ශුද්ධ අගය කියන එක හොයන්නේ පිරිවැයෙන් සමුච්චේෂය අඩු කරලා. ශුද්ධ අගය කියන එක හොයන්නේ පිරිවැයෙන් සමුච්චේෂය අඩු කරලා 35000ක් කියලා එන්නේ. මේක තමයි අද ඕගොල්ලන්ගේ ගෙදර විකුණනවා නම් විකුණන්න පුළුවන් ගාන 35000. හරි. ඊට පස්සේ බලන්න මෝටර රථවල මෝටර රථවල සමුච්චේෂය 2018 12:31 දිනට. මේක දෙන්නේ මේ චුට්ටක් මැද්දට එන්න දෙන්නේ මේ උඩේකට අයිති කියන්නේ 16000යි. එතකොට ඔයාලට මෝටර රථවලත් දාගත්ත හැකි 16000ක් කියලා. එතකොට ඔයගොල්ලන්ගේ වාහනේ කීයක් වටිනවද? 40000ක් තමයි ඔයගොල්ලෝ ගත්ත දවස්වල වටින්නේ. දැන් 16000ක් අඩු වෙලා. එහෙනම් කීයද? 24000යිනේ. එහෙම දාගන්න. හරි. එතකොට ඉඩම් වල ওই කතාව වෙන්නේ නැද්ද? නැන් ළමයි. ඉඩම් වල වටිනාකම අඩු වෙන්නේ නැහැ.
ඉඩම් වල වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි පස්සේ කතා කරමු. දැනට ඔය ඉඩම් වල වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒක නිසා ඉඩම වටිනවා ලක්ෂ 4ක් කියලා දාන්න. ඉඩම් වල වටිනාකම වැඩි වෙන්නේ අඩු වෙන්නේ. ඉඩම් දාගන්න ඒකම. ඉඩම් ෂේ වෙන්නේ නැහැ. හේතු කියා දෙන ඉස්සරහදී. ඊට පස්සේ තියෙනවා දුන් වට්ටම් 800ක්. දුන් වට්ටම් කියන්නේ මොකද්ද? දුන් වට්ටම් කියලා කියන්නේ බෙදා හැරීමේ වියදමක්. 800. ඊට පස්සේ තියෙනවා ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ වෙනත් ආදායමක් 700යි. ලද වට්ටම් කියන්නේ වෙනත් ආදායමක් 700යි. ඊට පස්සේ තියෙනවා ගොඩනැගිලි ෂේ. ගොඩනැගිලි ෂේ. ෂේ කියන එක නිකම්ම තිබ්බොත් ළමයි වියදමක්. ගොඩනැගිලි ෂේ ගොඩනැගිලි ෂේ නිකම්ම තිබ්බොත් පරිපාලන. නිකම්ම තිබ්බොත් කියලා කියන්නේ ඕක දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි මේ වියදමක් නම් ඕකටද දන්නේ එන්නේ කියලා. වියදම වර්ග 4ක් තියෙනනේ බෙදා හැරීම, පරිපාලන, වෙනත් මූල්‍ය කියලා. ගොඩනැගිල්ල කියන එක අපි සාමාන්‍යයෙන් ආයතනය සහ ආයතනයේ වෙනුවෙන් තරන වියදම. පරිපාලනය කියලා තමයි ගන්නෙ. ඕක දැන් කාටර කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් අපි මේ කඩේ බඩු විකුණන බෙදා හැරීමේ ගොඩනැගිල්ලකුත් තියෙනවානේ කියලා. එන්න එක දෙන්න ඕනේ ගන්න. බෙදා හැරීමේ ගොඩනැගිලි ෂේ මෙච්චරයි කියලා. දුන්න නැත්නම් හිතන්නේ පරිපාලන කියලා. අපි දාගමු ගොඩනැගිලි ෂේ කියලා. දැන් ඔයගොල්ලෝ මේක කැම්පස් එකේ ෆස්ට් ඉයර් වගේ යද්දි ඔයගලන්ට මේව තමයි එන්නේ. ඒ කියන්නේ ඔයාලට දෙනවා ෂෙයා කියලා දීලා මේ ගණම තමයි තියෙන්නේ. ඔයගලන්ට දෙනවා මේකේ ගොඩනැගිල්ලෙන් 140ක් බෙදා හැරීමට අදාළය 160ක් පරිපාලනයට අදාළය ඔය වගේ කතා කියනවා. එතකොට හදන්න තියෙන්නේ පොඩි ගණන් නෙමෙයි ලොකු ගණන් තියෙනවා හදන්න. එතකොට ඉතින් ඒගොල්ලෝ කියා දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තමයි ඔක්කොම කරන්න ඕනේ. 2500යි. ගොඩනැගිලි නෙමෙයි ගොඩනැගිලි ෂෙයා ඈ. පොඩ්ඩක් වරද. 2500. ඊට පස්සේ තියෙනවා මෝටර රථ ෂෙයා. මෝටර රථ ෂෙයා කියන්නේ බෙදා හැරීම වියදම. දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්නේ ආයතනීය වාහන නැති කියලා. අර දැන් මෙහෙමනේ ගොඩනැගිල්ල කියන එක අපි පරිපාලනයට ගත්තා නම් අපි මෝටර රථය කියන එක පාවිච්චි කරන්නේ සමහරට ලොරියක් වගේ අපි එහෙම තමයි හිතන්නේ. ඒක භාණ්ඩ බෙදා හැරීමට වෙන්නේ. අපි අපේ තියෙන බඩු ටික කඩවලට දාන්න, ෂොප් වලට දාන්න. බෙදා හරින්න තමයි පාවිච්චි කරනවා ඇත්තේ. නැතුව ඉතින් ව්‍යාපාරේ වාහන තියාගෙන කට්ටිය ට්‍රිප් යන්න පාවිච්චි කරනවා කියලා ගන්න බෑනේ. ට්‍රිප් එක උත්සයි ඉතින් ලොරිය කියන්නේ. එතකොට අපි ඒව ගන්න නැහැ. අපි ගමු දෙලින්ම මෝටර රථ ෂේ තිබ්බොත් බෙදා හැරීම. මේක පරිපාලන කියන්න ඕන විශේෂයෙන්. ගාන කීයක් තිබ්බද ගාන මතක නැහැ. 8000ක් තිබ්බා. ඒ කියන්නේ වියදමක්. ෂේ වෙන් කිරීම නැත්නම් සමුච්චය ෂේ කියන්නේ වත්කම් අඩු වෙන එකක්. මේ පටල ගන්න එපා. හරි ඊට පස්සේ බලන්න මොනවද තියෙන්නේ කියලා. බැංකු ණය 60000යි. බැංකු ණය කියන්නේ නිකම්ම තිබ්බ ජංගම නොන විදිහට තමයි සලකන්නේ. බැංකු ණය දාගන්න සාමාන්‍යයෙන් ජංගම නොනකින් ගානක එකයි එන්නේ. ඒක නිසා තුන්වෙනි තීරයටම දාගන්න. තුන්වෙනි තීරයටම දාගන්න. ජංගම නොන වගකීමක් තුන්වෙනි තීරයට. ඊට පස්සේ ගැනිලි 2000යි. ගැනිලි කියන්නේ අයිතිකාර කෙනා ව්‍යාපාර දේවල් තමයි පුද්ගලික ප්‍රයෝජන ගත්තොත් හිමිකම් අඩු වෙන කිරීම අපේ. එළිම අපි අඩු කිරීම දාලා තියෙනවා මේ. එහෙනම් අපි දෙවෙනි තීරයට දාගමු වරහන් ඇතුලේ 2000. 1000යි. කොහොමත් අඩු කරන්න මේක මේ අඩු කළා තියෙන නිසා වරහන දැම්මේ. ඔගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ පොයින්ට් එක. අඩු කළා කියන ඒවත් අඩු කරා කියලා දෙනවා මේ. ඔයාලා මේ අඩු කළා අපසු යවමු. ඊට පස්සේ අඩු කළා අපසු යවමු. මේවා අනිවාර්යෙන් වරහන දාන්න. ඊට පස්සේ ඔයා ආයි මෙන්න මේ අඩු කළා විකුණු ක්‍රියා ඒකත් අඩු කරනවා. නමුත් ඒක හොයන්න දෙපේ අඩු කරන්න. ඒක හොයන්න තමයි මේ මෙතන මේ හොයන්නේ. මේ මෙහෙම කරන්න හොයනවා මේ. එහෙම වෙන උත්තරේ අඩු කරනවා අපි. හරි ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. විගණන ගාස්තු පරිපාලන වියදමක් 7200යි. විගණනය කියන්නේ ඔඩිටින් කියන එක. ඔයගොල්ලෝ AT කරන කට්ටියම සමහරට අහලා ඇති. AT කරනවා නම් ඔයගලන්ට AT level 3 එකේදී ඔඩිටින් තියෙනවා. විගණනය තියෙනව නේද සිලබස් එකේ. විගණනය තියෙනවා. ඊට පස්සේ ඔඩිට්
ඒ කියන්නේ AT 3ම අවසන් වුණාට පස්සේ ඔයගලන්ට අවුරුදු 3ක් ට්‍රේනින් යන්න පුළුවන් ඔඩිට් ෆර්ම් එකකට. ඒ කියන්නේ ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් A level කරන්න කලින් AT 3ම ඉවර කරගත්තොත් AT 3ම ඉවර කරගන්න පුළුවන් A level කරන්න කලින්. කොහොමත් පුළුවන් ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ගේ A level කොහොමත් කවද තියෙද දන්නේ නැහැ. හැබැයි මේව දෙයක් තියෙනවා AT කවද තියෙද දන්නේ නැහැ. එක්සෑම් ටික. ඉතින් AT කවුරු හරි කෙනෙක් AT level 3ම ඉවර කරගත්තොත් A level වලට කලින් ඔයගොල්ලන්ගේ A level result එන්න කලින් ඔයගොල්ලන්ට ඔඩිට් ෆර්ම් ගිය හැකියි. අවුරුදු 3ක්. අවුරුදු 3ක්. ඔඩිට් ෆර්ම් ගියාම තියෙන වාසිය මොකක්ද දන්නවද? එතනින් උඩට යන්නත් පුළුවන්. එතනින් උඩට යන්නත් පුළුවන්. ඊට පස්සේ කැම්පස් එකේදී සාමාන්‍ය ඔඩිට් ෆර්ම් දානවා ඔයගොල්ලන් ඔඩිටින් වලට දාන්න පුළුවන් අවුරුදු 3 අවසානයේදී වගේ. ඉතින් 3ේදී වගේ දානවා. එතකොටත් ඉතින් අර පොඩි chance එකක් තියෙන ඔයගොල්ලෝ කලින් ගිහිල්ලා තියෙනවනම් හැබැයි ඉතින් ඔයගොල්ලන්ට මේ chances දෙකම අහුවෙන්නේ නැති වෙයි. මොකද අවුරුදු 3ක් යන්න බෑනේ. ඉතින් රිසල්ට් අවුරුදු 3ක් පරක්කු වෙන්නේ නැහැ. ඒක නිසා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔයගලන්ට ජොබ් එකක් නම් හම්බෙයි. ඔඩිට් ෆර්ම් ඔඩිටින් වලට හම්බ වෙනවා. අනිත් එක රජයේ ගන්නවා සෑහෙන ඔඩිටින් වලට කට්ටියව ගවර්න්මන්ට් එකේම ගිය හැකියි. ගවර්න්මන්ට් සයිඩ් එකෙන්. ඊට පස්සේ ලද ගෙවල් කුලී. ලද ගෙවල් කුලී කියන්නේ ආදායම 3000යි. දැන් කවුරු හරි කෙනෙක් 13 වෙනි ගානක් හදලා ඉවර නම් මට උත්තර එවන්න බලන්න සුද්ධලාභය කීයද කියලා. ලද ගෙවල් කුලී කියන්නේ ආදායම වෙනත් ආදායමකට දැම්ම 3000යි. ලද කියලා කියන්නේ ආදායම තමයි. ලද. ඊට පස්සේ තියෙනවා කලින් ලද. දැන් ඒකේ ලද තියෙනවා කියලා ගන්න එපා. ඒක කලින් හම්බෙලා තියෙන. ඒ කියන්නේ දැන් මම මොන්න අගෝස්තු මාසේ ඉන්නවා. කවුරු හරි කෙනෙක් දැන් මගේ කඩේ මං කුලියට දීලා තිනවා. කඩේ කුලියට ගත්ත මිනිස්සයා අගෝස්තු මාස සල්ලි දුන්නොත් ඔන්න මේ මාසේ ආදායම. මේ මාසේ ආදායම මට හම්බුණා රුපියල් 3000 නම් රුපියල් 3000 මේ මාසේ ආදායම. මේ කඩේ කුලියට ගත්ත මිනිස්සයා මොකද කරන්නේ? මේ මාසෙම ඇවිල්ලා දැන් ලබන මාස සල්ලිත් ගෙවල යනවා. ඒගොල්ලෝ ලබන මාසේ කොහේ හරි ගමනක් හරි යනවා කියලා මගේ ඔන්න කුලිය ගෙවල යනවා. එතකොට මට ආදායම කලින් හම්බෙලා. දැන් මට මේ මනුස්සයාට ලබන මාසෙත් මේ කඩේ දෙන්න වෙනවනේ කුලියට. නේද? මං සල්ලිත් ගත්තනේ. වගකීමක් වෙන්නේ. කලින් ලද කියලා කියන්නේ වගකීමක්. ගෙවි යුතු කියලා කියන්නේ වගකීමක්. මේවා තේරුම් ගන්න ඕගොල්ලෝ. කලින් ලද කියන්නේ අපි දැන් ගෙදරක් වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. අපි ආදායම කලින් ගත්තා කියලා කියන්නේ අපි යාට බැඳිලා ඉන්න අපේ සේවාව දෙන්න. බැඳීමක් ඇති වෙනවා මෙතන. නැතුව අපි පාවිච්චි කළාට නැත්තම් එයා අපේ කඩේ හිටියට ගිය මාසේ හිටියට සල්ලි මේ මාසේ ගෙනත් දෙනවා නේද ලැබිය යුතු කියලා දෙන්නේ. ලැබිය යුතු. ගිය මාසේ ජූලි මාසේ ගෙවල් කුලිය 3000 හම්බුන්නේ නැහැ. එහෙනම් ලැබිය යුතු. ඒක වත්තමක්. ලබන මාස සල්ලි මේ මාස දුන්නොත් වගකීමක්. මේ මාස සල්ලි හම්බුනොත් ආදායම. හරි ලේසි මේක. මට ඉවල තියෙනවා ශුද්ධ 13 වෙනි ප්‍රශ්න ශුද්ධ ලාභය 2 ලක් නෑ මේක මං හිතන්නේ බිංදුවක් වැඩි ඇති. මං හිතන්නේ මොකද මෙච්චර ලොකු ගාණක් එන්න පුළුවන්. තමයි වෙන්නත් ඇති මං කියන්න. 2000 නෑ 24,85,000ක් ඇවිල්ලා තියෙනවා බලමු අපි. 24,85,000. ටිකක් ලොකු ගාණක්. එච්චර එන්නෙත් නෑ සමහරට 2000 කීයද 2,48,500ක් දන්නෙත් නෑ. බලන්න පොඩ්ඩක්. හරි ඊට පස්සේ කලින් ලද ගෙවල් කුලිය කියන වගකීමක් අගමු 500ක් විදියට. ඒව ඕනනම් ලියා ගන්න. කලින් ලද ගෙවල් කුලිය කියන්නේ වගකීමක්. ගෙවල් කුලිය කියන්නේ ගොඩනැගිලි කුලියටමයි. ප්‍රාග්ධනයේ 3,45,400යි. ප්‍රාග්ධනයේ දාගන්න 3,45,500යි නේ. නෑ 400යි. 3,45,400යි. මේක වා දෙවෙනි තීරුවට දැම්ම කියලා ප්‍රශ්නයක් නෑ. මම සාමාන්‍යයෙන් පුරුද්දට තුන්වෙනි තීරුවට දාන්නේ. තුන්වෙනි තීරුවට දාන්න පුළුවන්. අවුලක් නෑ. මේක කැමති එකට දාන්න. මේවට ලකුණු කපන්නේ. ඊට පස්සේ තියෙනවා බැංකු 7,500යි. ගොඩක් අය මේ බැංකු කියලා කියන්නේ මුදල් වලටම තමයි. මේ බැංකු කියලා කියන්නේ මුදල් වලටම තමයි. ඒ ගාන දීලා තියෙන්නේ දහස් වලින්. ඒ කියන්නේ 2485 වෙන්නේ නැති. ඒ කියන්නේ 24,85,000 වෙන්නේ නැති. ඒ ගානේ උත්තරේ. අපි බලමු මේකත් ඒ ගානේ ඉද කියලා. හරි. ඊට පස්සේ බලන්න අපිට මෙන්න දීලා තිනවා බැංකු කියලා 7,500ක්. නමුත් මේ බැංකු කියලා කියන්නේ ඕගලන්ට ඕන නම් ලියා ගන්න මේ බැංකු කියලා කියන්නේ මුදල් වලටම තමයි. අපි බැංකු
ශේෂය මුදල් ශේෂය දෙකම එකක් විදිහට තමයි සලකන්නේ. එතකොට පෙර තැනකට බැංකු කියලා බැංකු ශේෂය බැංකුවේ ඉතිරි මුදල් ඒ වගේ කියන්නේ අතිඉතිරි මුදල්ම තමයි. අතිඉතිරි මුදල්ම තමයි. ඔය බැංකු ශේෂය මුදල් ශේෂය දෙකම එකයි. ඒකට බලන්න බැංකු කියලා තියෙනවා 7500ක්. එතකොට ඔයා සාමාන්‍යයෙන් බැංකු කිව්වම හිතන්නේ මොකක්ද? මේක වත්කමක් කියලා නේද? එහෙම හිතලා දැම්මොත් ඔයාගේ උත්තරේ වරදිනවා. ඒ දන්නවද? බැංකු කියන්නේ වත්කමක් නම් තියෙනවනේ කොයි ශේෂයක්ද? කර ශේෂයක් නේ. මේකේ තියෙන්නේ බැර පැත්තනේ. 7500 තියෙන්නේ බැර කියන තිරුවේ මේ. බැර සෙට් එකේ තමයි තියෙන්නේ. මගේ මේ මෙතන කෙලින් නැත්තේ මේ මං ගාන කඩාගෙන ආපු ඒ කියන්නේ කෑලි දෙකක් ඇවිල්ලා සම්බන්ධ කරපු තැනක් නේ. ඒකයි මෙහෙම. නැත්තම් බැර පැත්තේ තමයි තියෙන්නේ මේ 7500. බැර පැත්තේ තමයි තියෙන්නේ. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ මන්ද මේක මුදල් බැංකු කියන්නේ මුදල් කියන්නේ දෙකම එකක් නම් සාමාන්‍යයෙන් මුදල් කිව්වම හරශේෂයක්නේ තියෙන්න ඕනේ. එහෙම තිබ්බනම් වත්කම. නමුත් බැරශේෂයක් කියනවනම් ඒකට මොකද්ද කියන්නේ? බැංකු අයිරාවක් තියෙනවා. වගකීමක්. බැංකු අයිරාවක් තියෙනවා. බැංකුවේ ඍණ බැලන්ස් එකක් තියෙනවා. අයිරාවක් තියෙනවා. මෙන්න මේකින්ද තමයි ගොඩක් අය මේ ගන්න වරද්ද ගන්න. බැංකු කියලා බැර පැත්ත තියෙනවා කියන්නේ අයිරාවක්. මොකද බැංකු කිව්වම හරිනම් තියෙන්නේ උන් හර පැත්තනේ. බැර පැත්ත තියෙනවා කියලා කියන්නේ අයිරාවක්. ඒක පොඩ්ඩක් මාක් කරගන්න. බැංකු කියලා බැර පැත්ත තියෙනවා කියන්නේ අයිරාවක්. අර පැත්ත තිබ්බනම් ඔන්න ජංගම වත්කම් වල දාගන්න තිබ්බා. අපි ඒක දාගමු ජංගම වගකීමක් විදියට. බැංකු අයිරාව කියන්නේ ජංගම වගකීම. ඔන්න ඔය වගේ පොයින්ට් තියෙනවා මේ A-level ප්‍රශ්නවල. ඕගොල්ලන්ගේ අර අපිට මේ ගාන ඇත්තටම හදාගෙන ඉනකොට ඕක හිතෙන්නේ නැහැ. බැංකු කියලා දැක්කම මුදල් කියලා දැක්කම වත්තමනේ ටක් ගාලා දැම්ම ජංගම වත්කම. නමුත් ඒගොල්ලෝ අපිව රවට්ටන්න අපිව පටලන්න තමයි එහෙම දෙන්නේ. ඒක නිසා අපි බලන්න ඕනේ හැමතිස්සෙම කල්පනාවෙන් ගාන හදන්න ඕනේ. බැංකු කිව්වනම් මුදල් කිව්වනම් අර පැත්තෙන් තියෙන්න ඕනේ. අර තියනවා කියන්නේ අපි බැංකුවට ණයයි අයිරාවක් තියෙන්නේ. ඒ වගේ පොයින්ට්. ඒවා මතක තියාගන්න. 7500. ඊට පස්සේ අඩමාන ණය 400. අඩමාන ණය නිකන් තිබ්බොත් වියදම. වෙන් කිරීම තිබ්බොත් තමයි මෙතෙන්ට එන්නේ. නිකම්ම තිබ්බොත් බෙදාහැරීම වියදම. අඩමාන ණය 400යි නේ. හරි දැන් ඔන්න අපි දාන්නේ තොරතුරු ඔක්කොම දාලා අවසන්. අඩමාන ණය කියන්නේ බෙදාහැරීම වියදම. මොකද අපි භාණ්ඩ ඉක්මනින් විකුණ ගන්න නිසා තමයි ණයට විකුණන්නේ. ණයට වික්ක නිසානේ අපිට සල්ලි හම්බෙන්නේ නැත්තේ. ඉතින් අඩමාන ණයක් ඇති වුණොත් ඒක වියදමක් වෙනවා. මුල් ණයක් කියන්නේ වියදමක්. දුන් වට්ටම් කියන්නේ බෙදාහැරීම් වියදමක්. ඒ වගේ වියදම් ඇති වෙන්නේ මේ ණයට විකිණීම වගේ දේවල් නිසා. ඉතින් අපි බෙදාහැරීම් වියදම් ගණිතය තමයි ගන්නෙ. හරි එහෙනම් ගානේ ඔක්කොම අපි ලියුවා. අපි ගාන උඩින් ඉඳන් හදාගෙන ඉමු. මම විකුණුම් වලින් ආපසු මඩු කළ උත්තරේ ගත්තා. මේ උත්තරේට ඕන්න නමක් කියනවා අපි. ඕන්න අපි නම ලියමුද? මේ උත්තරේට අපි නමක් කියනවා සුද්ධ විකුණුම් කියලා. මේක ලියන එක අවශ්‍ය නැහැ. හැබැයි සුද්ධ විකුණුම් කියන්නේ විකුණුම් වලින් ආපසු මඩු කළාට පස්සේ දාන්නට. සුද්ධ විකුණුම් කියලා කියනවා. ඕන්න ලියාගන්න. ඊට පස්සේ මම මේ ටික එකතු අඩු කරනවා. මට උත්තරයක් හම්බ වෙනවා 2,58,000යි කියලා. විකිණීමට තිබූ භාණ්ඩ වල පිළිවෙල අපිට ඔන්න හම්බ වෙනවා. විකිණීමට තිබූ භාණ්ඩ වල පිළිවෙල තියෙනවා 2,80,000. ඒ කියන්නේ කඩේ තිබ්බ ඔක්කොම බඩු වල වටිනාකම. ඔයාට මම මේක තමයි අද පටන් ගන්නදිම කිව්වේ. අර අපි භාණ්ඩ ගන්නකොට දැනුම් විදිහට ලියනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්නකෝ. දැන් ඔන්න ඔයා කඩයක් කරන කෙනෙක් කියලා ඔයාට උණු වගේ විකුණුම් පිළිවෙල හොයාගන්න. ඔයා මොකද කරන්නේ? දැන් ඔයා දන්නේ හොයාගන්න. ඔයා සමහර විට ජනවාරි මාසේ කඩේ පටන් ගත්ත. දැන් ඔයා අවුරුද්ද අවසානයේ ගණන් මේ මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ. දැන් ඔයා හොයන්න දන්නේ නැහැ. ඇයි? ඔයා කඩේ භාණ්ඩ වික්කා සමහරට බිල් වලට නෙමෙයි බඩු වික්කේ. දැන් හිතන්න ඔයා පොඩි කඩයක් කරන කෙනෙක් කියලා බිල් වලට බඩු විකුණන්නේ නැහනේ. ඔයගොල්ලන් කඩේ මුදලාලි කවදාකවත් පාන් ගෙඩියක් ගත්තට වෙන මොකක් හරි ගත්තට ඔයාලට බිලක් දෙන්නේ නැහනේ. නේද? එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔයා බලන්න ඕනේ අපි හිතමු මේක අපි ගමු පොත් සාප්පුවක් කරන කෙනෙක් කියලා. අපි ගමු පොත් සාප්පුවක් කරන කෙනෙක්. මම ඒකේ ගන්නම් පොත් සාප්පුවේ අයිටම් දාති 5ක් විකුණනවා කියලා. ඒ කියන්නේ පෑන් මොකක් හරි තන්රූල් පොත්, PR පොත්,
තව මොනවක් හරි ಜಾති දෙකක් මොකක් හරි විකුණනවා. ඒ වගේ ඒගොල්ලෝ විකුණන සෙට් එකක් අයිටම් ටිකක් තියෙනවානේ. ඕනෙම කඩේක තියෙනවා ඒ වගේ ලිස්ට් එකක්. ඒක තියෙන්නේ අපිට පෙන්නන්නේ නැහැ. කඩේ මුදලාලි ගාව තමයි ඒක ලිස්ට් එක තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට විකුණුම් පිරේ හොයා ගන්න ඕන අපි බලනවා. දැන් ඔන්න අපි ගත්ත දවස්වල බිල් තියාගෙන ඇති. මොකද අපි ආයෙ පාරක් ගන්න ඕන නම් ගාන හොයා ගන්න එපා. ඒක නිසා අපි ගන්නකොට බිල් තියාගන්න. සමහරවිට පොතාසියම දාගෙන ඇති. ඉතින් අපිට බලන්න පුළුවන් CR පොත් ටික ගන්න මෙච්චර ගාණක් ගියා. කන්රූල් මේ කොටරූල් පොත් ටිකට මෙච්චරක් ගියා. ටැංක් ටික ගන්න මෙච්චරක් ගියා. අපිටම දාගෙන ඇති. ඒ වගේම දාගෙන ඇති සමහර විට අපිට මේ පොත් ටික දෙන්නක් දී ඒ වාහනේට රුපියල් 3000ක් දෙන්න වුණා. ගෙනීමේ කුලී. ඊට පස්සේ ගත්තේ වෙයි මේ නිකන් ඔය ඩැමේජ් වෙච්ච වගේ පොත් කීපයක් තිබිලා අපි ආපහු යවුවා. ඉතින් බලන්න මේ අපි විකුණුම් පිරිවැය හොයාගන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි මේ බිල් ටික ඔක්කොම එකතු කරලා බැලුවොත් අපිට හම්බෙන්නේ මොකක්ද? අඩේ තිබ්බ ඔක්කොම බඩු වල වටිනාකම. අපි ගත්ත ඔක්කොම බඩු වල වටිනාකම. මේ බිල් ඔක්කොම එකතුව ගත්තොත් අපිට ගේන්න ගිය කුලිය අර ගන්න ගිය ඒ බිල් ටික ඔක්කොම එකතු කරලා තියෙන අඩේ තිබ්බ ඔක්කොම බඩු වල වටිනාකම. ඊට පස්සේ වාට පුළුවන් අඩේ ඉතුරුලා තියෙන ටික අඩු කරන්න. එතකොට වටිනා වික්ක බාණ්ඩ වල පිරිවැය. විකුණුම් පිරිවැය වෙන්නේ එහෙමයි. බලන්නකෝ මේ අඩේ තිබ්බ ඔක්කොම බඩු වල වටිනාකම 258000යි 40000ක බඩු ඉතුරුයිලු. එහෙනම් විකුණුම් පිරිවැය කීයද? වික්ක බාණ්ඩ වල වටිනාකම කීයද? 218000යි. 218000යි. මේ තියෙන්නේ විකුණුම් පිරිවැය. ඔයාලට තේරෙන්න ඕනේ විකුණුම් පිරිවැය අඩු කරනවා කියලා. ඒක නිසා වරහන දාන්න. ඔන්න වරහන දැන්. දැන් මෙන්න මේ සුද්ධ විකුණුම් වලින් මේ ටික අඩු කරන්න. 1,27,000. මේක තමයි ව්‍යාපාරයේ ප්‍රධානම ආදායම ප්‍රධානම වියදම අතර වෙනස. අලලාභය හෝ අලාභය. 1,27,000යි. සාමාන්‍යයෙන් හොඳයි නේ. දැන් මේක මාසෙකට වගේ හැදුවා නම් හොඳයි. අවුරුද්දකට වගේ නම් වැඩක් නෑ ළමයි. මොකද හිතන්නකෝ. අවුරුද්දකට 1,27,000ක ලාභයක් කියනවා කියලා කියන්නේ වැඩක් නෑනේ. ඒ කියන්නේ හිතලා බලන්නකෝ. නිකන් 12න් බෙදුවා නම් එන්නේ කීයද? 10,000 ගාණක්. 10,000 ගාණක්, 10,500 ගාණක්, 400 ගාණක් වගේ ගාණක් එන්නේ. වැඩක් නෑ කඩේ කරලා. කියන්නේ ලාභය විතරක් 10,000 ගාණක් හොයන්න ඕනේ කඩයක් කරලා. ඊට පස්සේ වෙනත් ආදායම් එකතු කරමු 3700. ඔයගොල්ලන්ට සුදු කරගෙන යන්න පුළුවන්. ආයි කියන්නේ බලන්න. මේක මේ ව්‍යාපාරයක් කරගෙන යනකොට කෙනෙකුට පුළුවන් මේ වගේ දේවල් වලට යන්න. ඒ කියන්නේ එයාට අතිරේක ආදායමක් පාගන්න පුළුවන්. එතකොට එයාගේ ප්‍රධානම ආදායම තමයි කඩේ කරන එක. හැබැයි එයා අතිරේක ආදායමකුත් හොයාගෙන තියෙන 3700ක්. හොඳයි නේ ඉතින්. ඉතින් ඔය ඒක නිසා තමයි ඔය කඩ කරන කොට අය පල්ලෙහා දැන් වහලේ ගහන්න නැතුව ස්ලැබ් එක දාලා උඩ තට්ටුවක් හදලා ඒක රෙන්ට් එකට දෙන්නේ. මොකද ඒකෙන් ගාණක් හම්බෙනවනේ. සාමාන්‍යයෙන් ස්ථීර ගාණක් හම්බෙනවා. ඒක වාසි. ඉතින් ඒ වගේ ක්‍රම වලට යන්නේ ඒකයි. නැත්තම් එයාගේ කඩේම සමහරට එයා අර ටිකක් ලොකු කඩයක් නම් එයා කඩේ මැද්දෙන් වෙන් කරලා නැත්තම් පොඩි කෑල්ලක් හරි අයින් කරලා වෙන කෙනෙකුට රෙන්ට් එකට දෙනවා. ඒකත් වාසි. නැත්තම් එයාගේ කඩේ ඉස්සරහ කෑල්ල තව කෙනෙකුට රෙන්ට් එකට දෙනවා. ඔය මොනවා හරි ඔය ෂෝටිස් වගේ දේවල් අලෙවි කරන කට්ටිය ඉන්නේ ඒගොල්ලන්ට දවසකට ගාණක් ගෙවලා වගේ ඉන්න දෙනවා. ඔයගොල්ලන්ගේ කොත්තු මොනවා හරි විකුණන්න කියන අපි ඉස්සරහින් දවසට මට රුපියල් 200ක් දෙන්නකෝ නැත්තම් ඒ වගේ කියලා එමත් පුළුවන්. ඉතින් දවසකට 200යි කියන දවස් 30ක් කළොත් එහෙම ටිකක් ලොකු ගාණක් හම්බ වෙනවනේ. ඉතින් ඒ වගේ අපි දැනගන්න ඕනේ අපි ආදායම් මාර්ගය හරියට හදාගන්න. විශේෂයෙන් කොමර්ස් කරනවා. හරි. හරි. ඊට පස්සේ අපි බලමු බෙදාහැරීම් වියදම් ටික එකතු කරමු. යටින් ඉරක් යනවා. එහා පැත්තට ගමු. බෙදාහැරීම් වියදම් ටික එනවා 10700යි. පරිපාලන වියදම් ටිකත් එකතු කරමු. ඒ ටිකට අග්ගාලා දාගමු. 18800යි. පරිපාලන වියදම් වල එකතුව. වෙනත් වියදම් නැහැ. මම නිකන් ඉරි කෑල්ලක් ගැහුවා. ණය පොලි තියෙනවා විතරක් නේ. 3000යි. හරි. අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. දැන් අපි ගාව වියදම් ශීර්ෂ තුනක එකතුන් තියෙනව නේද? 10700යි 18800යි 3000යි. මේ තුනේම එකතුව ගන්න මේ තීරුවට 3000 ධන 18800 ධන 10700 32500. මේ තියෙන්නේ වියදම් වල එකතුවනේ. මේ වියදම් ඔක්කොගෙම එකතුව. මේ ටික අඩු කරන්න ඕනේ. මේ අඩු කළා කියලානේ ඔක්කොම වියදම් තියෙන්නේ. ඉතින් වරහන දාලා අඩු කරන්න.
වරහන් වැටුන්නේ නැහැ. 26000 32500 32500 හරි ඔන්න මම වරහන දාලා අඩු කරනවා ඊට උත්තරයක් එනවා 98200ක් කියලා. ඊට පස්සේ අපි මේ ඒ ශුද්ධලාභී ඉස්සරහින් පොඩි වාක්‍යයක් ලියනවා. මේ වාක්‍ය අනිවාර්යයෙන් ලියන්න. ශුද්ධලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා. ශුද්ධලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා ලියන්න. ශුද්ධලාභයේ ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා ලියන්න. ඊට පස්සේ එහෙම හොයාගත්ත ශුද්ධලාභය 98200 මෙන්න මෙතෙන්ට දාගන්න. ශුද්ධලාභය කියලා තියෙන්නේ මේ ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියන්නේ මෙන්න මෙතෙන්ට දානවා කියන තේරුම ගන්න. ඔයාගෙන් ආදායම් ප්‍රකාශනයේ විතරක් අහලා තිබ්බනම් එහෙම ලියන්න ඕනේ නැහැ. ඔයාගෙන් ආදායම් ප්‍රකාශනයේ විතරක් අහලා තිබ්බනම් ඔයාට නිකම් මෙතන ශුද්ධලාභය කියලා ලියන්න පුළුවන්. මොකද ඔක වෙටවත් දාන්නේ නැහැ. උතනමනේ තියන්නේ. ඒක එතනම තියන්නේ නැතුව දැන් අනිත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් අහලා තියෙනවා නම් ඒ හොයාගත්ත මෙතෙන්ට දානවා. ඒකට තමයි කියන්නේ ශුද්ධලාභයේ ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා. මේ තියෙන්නේ හිමිකම තියෙන තැනට දැම්මා 98200ක් කියලා දාගන්න. හරි මේ ටික සුළු කරගෙන යන්න. මුලින්ම අපි මේ ටික බලමු. යටින් ඉරක් ඇඳ ගන්න මෙහෙම. යටින් ඉරක් ඇඳලා මේ විදිහට එකතු වුන් ගන්න. පිරිවැය තීරුවයි සමුච්චේෂය තීරුව යටින් විතරක් ඉරි දෙකක් ගන්න. ඉරි දෙකක් ගන්න මේ දෙකට විතරයි. බලන්න මේ. පිරිවැයටයි සමුච්චේෂයටයි විතරක් යටින් ඉරි දෙක ගන්න. මේ විදිහට එකතුව ගන්න 499000යි 31000යි ඊට පස්සේ ශුද්ධගේට ඔයාලට මේ පල්ලෙහාට එකතු කරන්න පුළුවන් මේ හරහාට සුළු කරන්න පුළුවන් හරහාට සුළු කරනවා නම් 490ෙන් 31ක් අඩු කරන්න. වෙනවා මං හිතන්නේ 59ක් 459ක්. ඔව් පල්ලෙහාට තිය ගන්න වෙනවා. ඊට පස්සේ ජංගම වත්තම් ඉවරෙච්ච තැන යටින් ඉරක් ඇඳලා එහා පැත්තට ගන්න එකතුව. ජංගම වත්තම් ටික 62500යි. ඊට පස්සේ ජංගම නොවන වත්තම් ටිකයි ජංගම වත්තම් ටික එකතු කරන්න. අපිට එනවා මුළු වත්තම්. ඒකතු ඉස්සරහට යන මුළු වත්තම් කියලා. අපි මුළු වත්තම් කියලා කියන්නේ ජංගම නොවන දෙක එකතුවටනේ. අපිට ඔන්න මුළු වත්තම් එනවා මෙන්න. කොහොනේ ලියා ගන්න. මේ පාඩම හොඳටම කරගන්න ඕන ළමයි. නැත්තම් මේ පාඩමේ පස්සේ තමයි accounting අමාරු වෙන්න පටන් ගන්නවා නම් පටන් ගන්න. මේක හරියට කරගත්තේ නැත්නම් ඒක නිසා මම මේකේ වීඩියෝස් ඔක්කොම අප්ලෝඩ් කරන්න තීරණය කරලා තියෙනවා. ඒක නිසා මම මේක දානවා. ඒක නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් බලලා හරි මේක මේ මගේ හර ගන්න නම් එපා. මොකද අපරාධය ඔයගොල්ලෝ පාඩුවක්මයි කරගන්න මේක මගේ අරගත්තොත්. මේ වැදගත්ම පාඩමක් ඈ. මොකද මේ පාඩමෙන් මම කියන්නේ මේක A level paper එකට එනවා කියන්න බෑ. මොකද මේක තියෙන ගැළපිලි තමයි අනිත් ගණන් වලට එන්නේ. මේ ගණන් හදන්න එන්නේ නැහැ. මේවයි පොඩ්ඩක් සංකීර්ණ මේ වෙන ගණන් හදන්න තමයි එන්නේ. නමුත් මේ පාඩම හරියට ඉගෙන ගත්තොත් අනිකුත් පාඩම් හොඳට පුළුවන් වෙනවා. මේකෙන් තමයි අපි ආරම්භය ගන්නෙ. නිකන් අපි නිකන් හෝඩි ඉගෙන ගන්නවා වගේ. මේක පුළුවන් කියන්නේ මේකේ අනිත් අවස්ථා නිකන් පුළුවන් වෙනවා. හරි. 96200. සමාන වෙන්නේ නැද්ද මම? ඒ මන්ද. අදලම් බලමුනේ.
හරි ඊට පස්සේ මම මේ දෙක එකතු කරන්න. අපිට උත්තරයක් හම්බ වෙනවා මුළු හිමිකම කියලා බලන්න මේ මුළු හිමිකම. මුළු හිමිකම කියන එක හැදෙන්නේ ප්‍රාර්ථනාවේ ශුද්ධලාභය එකතු කරලා ගැණිලි අඩු කරලා. ඔයගොල්ලෝ දන්නවනේ නේද අර ප්‍රාර්ථනාවට ආදායම් එකතු කරලා වියදම් අඩු කරලා ගැණිලි අඩු කළා නම් එන්නේත් ඕකමනේ. ওই කතාවම තමයි තියෙන්නේ මේ. මේ ශුද්ධලාභය කියන්නේ ආදායම් වියදම් අතර වෙනස. හිමිකමට ජංගම නොවන වගකීම් ටික එකතු කරලා ජංග වගකීම් ටිකත් එකතු කරලා බලමු අර උත්තරේ වෙනවද කියලා. මේ මොකක්ද උනේ? වෙනස් එකක් නෑ. එනවනේ 5,21,500ට සමානයි. අපි ඉස්සරහින් ලියමු මුළු හිමිකම් වගකීම් කියලා. අර නේද හැමෝම කරන්න ඇති මොකද මම ගොඩක් හිමීට මේ ගාන හැදුවේ මම කිව්වත් වගේම අනිත් ගණන් මෙහෙම හිමීට හදන්නේ නැහැ. දැන් කියා දෙන්න අවශ්‍ය ගණන් වලදී විතරයි මෙහෙම හිමීට හදන්නේ. අනිත් ටික වේගෙන් දාගෙන යන්න. නැත්නම් අපිට ගණන් හදන්න වෙන්නේ නැහැ මේ පන්තියේ මේ එක ගානක් විතර හදලා නිකන් ඉඳ වෙයි. මුළු වත්කම් වල උත්තරයයි මුළු හිමිකම් හා වගකීම් වල උත්තරයයි සමාන වෙනවා නම් අපේ ගාන හරිය. ඒකට ඔයාලට කියන්න පුළුවන් ගානේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකදී වෙන්නේ වත්කම් වල එකතුව හිමිකම් හා වගකීම් වල එකතුවට සමාන වෙන එක. ඒ කියන්නේ අර වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන අපේ මූලික මූලධර්මය අහවුරු වෙන එකයි මෙතනදී වෙන්නේ. ඒක තමයි වෙන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඒ කියන්නේ ඕගොල්ලන්ටත් ඕගොල්ලන් ගෙවල් වල කරන්න පුළුවන්. ඕගොල්ලන් ගෙදර තියෙන ඕගොල්ලන්ට අයිති ඔක්කොම දේවල් වත්කම් විදිහට ගත්තොත් සමහරට බැංකුවට ණය ඇති සහ ඕගොල්ලන්ටම අයිති දේවල් ඇති. ඉතින් ඕගොල්ලන්ගේ වත්කම් ටික හොයාගත්ත එක ඕගොල්ලන්ට ඕන. ඒව තමයි මිනිස්සු තමන්ගේ දීපල කියලා කියන්නේ. ගොඩක් අය තමන්ගේ දීපල තියෙනවා කියලා කිව්වට මේ වගකීමෙන්ම සෑහෙන්න තියෙනවා. හරි. බලමුනේ. එතකොට මේ ගාන හරි. ගාන පල්ලෙහෙන් තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගමු. මූල්‍ය ප්‍රකාශන ආශ්‍රිත ගැටලු විසඳීමේදී දී ඇති කියලා ලියුනේ දී ඇති අමතර තොරතුරු ප්‍රථමයෙන් ගැළපීම සිදු කළ යුතුය. ඒ අනුව ඉහත අභ්‍යාසයේ අවසාන තොගය පහත පරිදි ගැළපිය යුතුය. අවසාන තොග හර අවසාන තොග හර කියන එක අපි දාන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කමක් විදිහට. ඕනෙම ගානක මෙහෙමයි. වෙලෙන්ද ගිණුම බැර.
වෙළඳ ගිණුම බැර කියන එක අපි දාන්නේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිළිවෙලෙන් අඩු කර පෙන්වන්න. ඕක තමයි කරන්නේ. ඉතින් ඔයාට මේක ලේසි. දැන් සාමාන්‍යයෙන් අවසාන තොගය කියන්නේ අපිට අනිවාර්යෙන්ම වගේ හම්බෙන ගැළපීමක්. ඉතින් මේ ගැළපිල්ල හොඳට පුරුදු වෙන්න. මේක ලියන්නේ මෙහෙමයි. හරි නේද? අවසාන තොග හර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්තම වෙළඳ ගිණුම බැර කියන එක ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිළිවෙලෙන් අඩු කර පෙන්නනවා. ඕක තමයි කළේ. අනිත් ඒවා නෝමල් සාමාන්‍ය විදිහට ආදායමක්ද වියදමක්ද බැලුවා ආදායම් ප්‍රකාශයට දැම්මා. වත්කමක හිමිකම් ටික මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දැම්මා. එච්චරයි. වෙන මොකුත් විශේෂ දේවල් නැහැ. හරි අපි ටියුට් එකට යන්න. හරි ඊට පස්සේ පියවීමේ ජර්නල් සටහන තියෙනවා. හරි. ඔයගලන්ට දැන් ප්‍රශ්න අංක 13 ආයෙත් හෝම්වර්ක් එකක්. 13 හෝම්වර්ක් එකක්. 13 නම් මම කරන්නේ පන්තිදී. ඒක තේරුමක් නැහැ. කියන්නේ අපරාධ අපේ කාලේ. ඒ නිසා මේක මට කරලා එවන්න. මම බලලා දෙන මේ හදපු විදිහමයි තියෙන්නේ. මේ ගාන දාලා තියෙන්නේ මේ වගේමයි. කිසිම වෙනසක් නැහැ. වෙනසක් තියෙන රුපියල් 1000 කතා විතරයි. මේ 1000 වලින් දීලා තියෙන ඉච්චරයි. වෙන හැර වෙනසක් නැහැ මේ ගාන. මේක හදන්න 13 වෙනි ගාන හදන්න. අපරාධේ පන්ති වෙලාව ඒකයි. හරි බලමු අපි ඊළඟට තියෙනවා පියවීමේ ජර්නල් සටහන්. පියවීමේ ජර්නල් සටහන් කියන එකත් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. අපි කරානේ 4 වෙනි පාඩමේදී. මතකද පොදු ජර්නලයක වාර්තා කරන ගනුදෙනු. ආරම්භක සටහන්, ඊට පස්සේ වැරදි නිවැරදි කිරීම, ඊට පස්සේ පියවීමේ සටහන්, මාරු සටහන් වගේ දේවල්. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ලෙජරේ පවතින දැන් ඔයගොල්ලෝ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ව්‍යාපාරයක මේ මූල්‍ය ප්‍රකාශන හදන්නේ සාමාන්‍ය විදිහ නම් අවුරුද්දකට පාරයි හදන්නේ. මාසයක් ගානේ හදන්නේ නැහැ. අවුරුද්දකට පාරක් තමයි මේ අපි හදන ගණන් හදන්නේ. එතකොට අපේ ව්‍යාපාරයේ අර ලෙජර් ගිණුම් තියෙනවානේ. වත්කම් අගකීම් හිමිකම් ආදායම් වියදම් ගිණුම්. ඒ වයින් ගිණුම් ඔක්කොම පහක් තියෙනවනේ. ඒ පහෙන් වත්කම් වගකීම් හිමිකම් ගැටලුවක් නැතුව අපි ශේෂයේ ඊගේ අරගෙන යනවා. ඇයි ඒ? දැන් ගිය අවුරුද්දේ තිබ්බිටම මේ අවුරුද්දේ තියෙනවනේ. නැති වෙන්නේ නැහැනේ. ගිය අවුරුද්දේ තිබ්බ වාහනේ මේ අවුරුද්දේ තියෙනවනේ. ගිය අවුරුද්දේ තිබ්බ ගොඩනැගිල්ල මේ අවුරුද්දේ තියෙනවනේ. ගිය අවුරුද්ද අවසානයේ අතේ තිබ්බ සල්ලි ටික මේ අවුරුද්දේ තියෙනවනේ. ඒක නේද? ඒ වගේ දේවල් වත්කම් වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගිය අවුරුද්දේ ගෙවන්න තිබ්බ බැංකුවේ මේ අවුරුද්දේ ගෙවන්න එපා. ඒව වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් හිතන්න ගිය අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳන් දෙසැම්බර් මාසේ දක්වා විදුලි බිලක් තිබ්බ ඔක්කොම රුපියල් 45000. ඒ මාස 12කනේ. මාස 12ක විදුලි බිල 45000ක් තිබ්බා. ඒක මේ අවුරුද්දට ගෙනාවොත් හරිද? ඒ කියන්නේ මේ අවුරුද්ද පටන් ගන්නකොට විදුලි බිල 45000යි. හරිද? නෑ. අපි ආදායම් වියදම් ගිණුම් ශේෂ කරන්නේ නැහැ. ඒව වහලා දානවා. අවුරුද්දක් ගාන අලුතෙන් පටන් ගන්නවා. ඒ ආදායම් වියදම් ගිණුම් වහලා දාන්න බෙදෙන සටහන තමයි අපි කියන්නේ පියවීමේ සටහන කියලා. ආදායම් වියදම් වහලා දාන්න. නැත්තම් හිතන්නකෝ. පිස්සු බය වෙයිනේ. ජනවාරි මාසේ පටන් ගන්නකොට සමහරට විදුලි බිලම තියෙනවා ලක්ෂ 5ක් විතර. ව්‍යාපාරයේ විකුණුම්ම තියෙනවා ලක්ෂ 20ක් විතර. මේ පොඩි කඩේක. එහෙම කළොත් අපේ මේ තොරතුරු අධිගණනයක් වෙලා තියෙන්නේ. එහෙම වෙන්න බෑනේ. ඒක නිසා අපි අවුරුද්දක් ගානේ පෙන්නනවා. අවුරුද්දේ විදුලි බිල රුපියල් 36000. අවුරුද්දේ විකුණුම ලක්ෂ 2යි. මේක සාධාරණයි. ඒක නිසා ආදායම් වියදම් ව්‍යාපාරයක ලාභය අලාභය නිවැරදිව පෙන්වන්න ඕන නම් ආදායම් වියදම් ගිණුම් වහලා දාන්න ඕනේ. වහලා දාලා තමයි මෙන්න මේ ගණන් හදනකොට මේ අපි දැන් හැදුවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි මේ ආදායම් ප්‍රකාශනයයි මෙන්න මේ ගණන් හදනකොට මේ ගණන් වලට ආදායම් වියදම් ටික ගන්නේ ආදායම් වියදම් ගිණුම් වහලා දාලා. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මං ගිය සතියේ කියා දුන්නා මේ ආදායම් ප්‍රකාශනයේට අපි ලාභ ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයේ උඩ කෑල්ලට වෙළඳ ගිණුම කියන වචනේ කියනවා යට කෑල්ලට ලාභ ගිණුම කියන වචනේ තියෙනවා කියලා. මතකද? එතකොට ඔයාට මතක් වෙන්න ඕනේ අපි පියවීමේ ජන සටහනකදී මොකද කරන්නේ? පියවීමේ ජන සටහනකදී ආදායම් ගිණුමක ශේෂය තියෙන්නේ සාමාන්‍යයෙන් බැරටනේ. ඒ බැරට කියන එක ඒ ගිණුමෙන් අයින් කරලා ආදායම් ප්‍රකාශයට දානවා. එතකොට කොහොමද වෙන්නේ? අදාළ ආදායම් ගිණුම හර ලාභ බැර. ලාභ බැර කියන්නේ ලාභයක් තියෙනවා වගේ. වියදම් ගිණුමක් මාරු කරන්නේ කොහොමද? වියදම් ගිණුමක් මාරු කරන්නේ වියදම් ගිණුමක තියෙන සාමාන්‍යයෙන් හර ශේෂය හර පැත්තේ තියෙන ශේෂය අයින් කරන්න අදාළ වියදම් ගිණුම බැර ලාභ හර. ඉතින් ওই ලාභ කියලා වචනේ ඉන්නේ අර ආදායම් ප්‍රකාශනයේ පල්ලෙහා කැලලට කියන තේරුම. ඉතින් ඕක දැන් කරන්නයි තියෙන්නේ. ප්‍රශ්න අංක 11. බලන්න මනහරගේ ව්‍යාපාරයේ ගිණුම් ශේෂයන් 2018 වන්නේ පියවීමේ ජන සටහන. අපි පියවීමේ සටහන යොදන්නේ මොනවටද? ආදායම් සහ වියදම් වලට විතරයි නේද? මේ බලන්න. මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී ලෙජරේ පවතින ශේෂයන් වෙළඳ හා ලාභ වීමට මාරු කිරීම ප්‍රදන සටහන පියවීමේ ජන සටහන ලෙස හඳුන්වයි කියලා තියෙනවා. අපි ඒක highlight කරගමුද?
ආදායම් වියදම් ගිණුම් කියවන්න තමයි මේ පියවි සටහන කෙනෙක් යොදා ගන්න. එතකොට ඔයාලට මේ වගේ ගාණක් දීලා තිබ්බොත් ඔයාලට පුළුවන් මේ ගාණේ තියෙන ආදායම් ටිකයි වියදම් ටිකයි මාක් කරගන්න. වත්කමක්. ඒක වැඩක් නැහැ. ලිපිඩව්වේ වියදමක්. ආයතන ගාස්තු වියදමක්. බැංකු ණය වැඩක් නැහැ. වැඩක් නැ ගෙවල් කුලී ආදායමක්. ආපසු යවුම් වියදම් අඩු වෙන ගිණුමක්. ඉඩම් වැඩක් නැහැ. හරි. මෙතකොට මේ ආදායම් වියදම් කියලා ලිපි සෙට් එක තමයි අපි ගන්න ඕනේ. එතකොට ඔයාලට පේයි 2යි 3යි 4යි තියෙන. ඔයාලට ඒකත් මාක් කරගන්න 4යි 5යි. එතන යන්නේ තමයි යන්නේ. අදාළ ගිණුම් මේවා වෙනවා. මේ ආදායම් කියන එක කියන්නේ ආදායම කොල්ලේ මේක ලොකු. අදාළ ගිණුම් හරහා ටික වැඩි වෙනවා වගේ නේද? ඔයගොල්ලෝ ලාභ සංශෝධනයමක් කරානේ. හරි. ඉතින් මෙන්න මේ ඉස්සරහන් ටික පාවිච්චි කරලා ලියමු. කොහොමද බලන්න? ජර්නල් සටහන කියන්නේ පොදු ජර්නල් අහලා තියෙන්නේ. අපිට රූල් ඕන වෙයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8යි කියලා කියන්නේ රූල් ඕන වෙයි 12ක්. රූල් 12ක පොදු ජර්නලයක් ඇති. 4යි 5යි 6යි 7යි 8යි. හරි ඔන්න මම පොදු ජර්නල් එක ගැහුවා. දැන් මට කරන්න තියෙන්නේ මේක එකිනෙක ලියන්නේ නෑ. ඔයා මතක තියාගන්න. මේ ඔයාට මම මේ මාක් කරලා පෙන්වන්නේ මේ පොඩි ඩොට් දාලා තියෙන්නේ. ඒ කියන්නේ අර වියදම් කැටගරියෙන් යන ඒවානේ. ඒ ඔක්කොම ටික එකපාර ලියන්න. ඒ කියන්නේ ඔක්කොම ලාභ හර එක් එක් ගිණුම බැර කරගන්න. මේවා එකින් එක ලියන්න යන්න එපා. එකපාර ලාභ හර එක් එක් ගිණුම බැර. එහෙම දාගෙන යන්න. ලාභ හර. අගේ පස්සේ දාගම්මු. ලිපි ද්‍රව්‍ය බැර. දැන් මතක තියෙන්න ඕනේ මේවා. ලිපි ද්‍රව්‍ය බැර 5000යි. ගැනුම් බැර 20000යි. ඊට පස්සේ දුරකථන ගාස්තු බැර 2000යි. ණය පොලී බැර 3000යි. ආපසු යොමු බැර 1000යි. හරි. ඔයාලට මෙතන ලියන්න පුළුවන් සංලක්ෂය. මේ ටිකේ මේ එකතු වාර ගන්න 25යි 30යි 31යි. එකපාර හර කරගන්න ලාභ 31000. එකපාර එකතු දාගන්න ළම. එහෙමයි කරන්නේ සාමාන්‍යයෙන්. වෙන වෙනම කරන්නත් පුළුවන් වැඩක් නැහැ නේ. එකින් එකට ලියන එක එකපාර ලියන්න. අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරේ එකපාර ලියන්නේ. වියදම් ගිණුම් සහ ආපසු එවුම් ගිණුම පියවීම. මොකද ආපසු එවුම් කියන්නේ අර මේ සාමාන්‍ය කැටගරියෙන් යන එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ ඇත්තටම ගත්තොත් වෙන જાතියක්නේ. ඉතින් අපි එකට ලියුව නිසා අපි ටික ලියන්න පුළුවන් වියදම් ගිණුම් සහ ආපසු එවුම් පියවීම කියලා. ඊට පස්සේ ආදායම් ගිණුම් ටිකත් ඔයාලට ලියන්න පුළුවන්. ගිණුම් 9නේ තියෙන්නේ විකුණුම්, ලද ගෙවල් කුලී ආපසු යවුම්. විකුණුම් හර 45000යි.
අද්ද ගෙවල් කුලී හර 7000යි ආපසු යවුම් හර 40 52යි 54යි. ආදායම් ගිණුම් සහ ආපසු යවුම් ගිණුම් පියවීම කියලා මම උන සංලක්ෂයක් ලියාගත්තා. මෙන්න මෙහෙම අපි පියවීම කියන සටහන් ලියන්නේ. ආදායම් ගිණුම් නම් අදාළ ආදායම් ගිණුම හර එකපාර ලාභ ලාභ බැර. වියදම් ගිණුම් නම් ලාභ ලාභ හර ඔක්කොම වියදම් ගිණුම් ටික බැර. අනිත් ගිණුම් තුලනය කරගෙන යනවා අවුරුද්දක් අවසානයේ. ඒක කිසිම ගැටලුවක් නෑ. ආදායම් වියදම් විතරයි වහලා දාන්නේ. ඉතින් එහෙම කරාට පස්සේ තමයි අර සමුච්චය ඡය ගිණුම වගේ අර ශේෂයක් තියෙන්න ඕනේ. අඩමාන අය ගිණුම එහෙම ශේෂයක් තියෙන්න ඕනේ. එහෙම වෙන්නේ මෙහෙම තුලනය කරාට පස්සේ තමයි. හරි අපි බලමු ඉතුරු ටික. ලියාගත්තනේ හැමෝම? අපි ටියුට් එකට යන්න. මූලයේ තත්ත්ව ප්‍රකාශනයත් අපි කතා කළා ඊයේ සතියේ. මේකේ ආකෘතිය තමයි මේ තියෙන්නේ. අපි කලින් දවස් කතා කළා. පරිදස් තියෙන ප්‍රශ්නාංක 12. බලන්න ප්‍රශ්නාංක 12. පහත සඳහන් සෑම අවස්ථාවකදීම සටහන් වී නැති සංඛ්‍යාවක් කොපමණදයි ගණනය කරන්න. මේ දීලා තියෙන ළමයි අර මේ අපි හදපු ගණන් වලම විකුණුම් පිරිවැය හොයන්න දත්ත කීපයක්. විකුණුම් පිරිවැය හොයන්න. මේ කියන්නේ අර අපේ දල ලාභය හොයන්න නැත්නම් වෙළඳ ගිණුමවත් ශුද්ධ ලාභයේ කතාවක් මුකුත් නෙවෙයි විකුණුම් පිරිවැය හොයන්න. ඉතින් අපි මේ විකුණුම් පිරිවැය හොයමු මේ ගණන් ටිකේ. අපි ඔක දැන් කරමු. දැන් කරන්න වෙලා තියෙනවා අපිට ඒක. මම ඒක කියා දෙන්නම්. ඒතර 13 වෙනි එක හෝම්වර්ක් එකක්. 14 වෙනි එකත් හෝම්වර්ක් එකක් දෙන්නද? බලමු 14 වෙනි එක දැන් කරන්න හරි බලමු. එතකොට අපිට ලබන සතිය තමයි තීරණාත්මක සතිය වෙන්නේ. ගැලපුම් සටහන් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේකේ අමාරු කියන කොටස තමයි පටන් ගන්න අපි. මේවා තමයි ඉතින් සංකීර්ණ. දිස්සටහන් ටිකක් කියා දෙන්න තියෙන්නේ. ගොඩක් තියෙනවා. එතනින් පස්සේ ඔක්කොම ගණන් තියෙන්නේ. හරි. මෙතනින් පස්සේ පාඩම මග අරගන්න එපා. හරි. අද ලේසි කොටස් ඔක්කොම ඉවර වෙනවා. අපි 12ට යන්න. 12 වෙනි එක. හරි අපි බලමු 12 වෙනි එක. මේක තියෙනවා බලන්න පහත් සඳහන් සෑම අවස්ථාවකදීම සටහන් වී නැති සංඛ්‍යාවක් කොපමණදයි ගණනය කරන්න. මේකේ තියෙන තොරතුරු ගත්තොත් ආරම්භක බඩු තොගය තියෙනවා වර්ෂය තුල ගැනුම් තියෙනවා හැරවූ ගැනුම්. හැරවූ ගැනුම් කියන්නේ මොනවද? හරවපු ගැනුම් කියන්නේ පසු යැවුම් තියෙන්නේ. ඒක අයිතිකරු ගැනීමකට අඩු වෙන එකක් විකුණු පිරිය දීලා තියෙනවා. හරහා විකුණු පිරිය හොයාගන්න පොඩි ආකෘතියක් වගේ එකක් හදා ගන්න. කොහොමද දැන් මට මේකේ තියෙන දත්ත ගත්තොත් එහෙම ආරම්භක තොගය. නෑ ආපසු යවුනේ තියෙන්නේ. අඩු කළා ආපසු යවුම්. ඊට පස්සේ එකතු කළා තීරු බදු. තීරු බදු කියන්නේ නැවකින් බාණ්ඩ ගෙනනකොට ඊට පස්සේ තියෙනවා ගැනිලිත ගැනිලිත් අඩු වෙන එකක්. ඊට පස්සේ තියෙනවා අවසාන තොගය. මේ සෙට් එකම කරාට පස්සේ උත්තරේට අපි නමක් කියන මතකද? විකිණීමට තිබූ බාණ්ඩවල පිරිවැය.
අවසාන තොගය. ඔයාට එනවා උත්තරයක් විකුණුම් පිරිවැය කියලා. හරි. මම මේක මෙහෙම ලියාගන්න හේතුවක් තියෙනවා. ඔයගලන්ටත් පුළුවන් මම මේ ලියුව විදිහටම ලියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක පොඩි වගුගත කරගන්න. දැන් මේකේ තියෙන්නේ බලන්න. ඔන්න 1. මෙන්න 2 උත්තරේ. මෙන්න 3 උත්තරේ. මෙන්න 4 උත්තරේ. ඊළු 4ක් ගෙවුවා නම් හරි. ඊට පස්සේ තියෙන්නේ අංක ටික දාලා කතා ගන්න. නැත්නම් අර 4ක් පහක් ගහන්න ගියාම එපා වෙනවනේ. ආරම්භක තොගේ තියෙනවා පළවෙනි එකේ 32250 400යි. තුන්වෙනි එකේ 750යි. ගැනුම් තියෙනවා 70000යි 22450යි 72400යි. ඒක අඩු වෙන එකක්. ඊළඟ එකේ දීලා නැහැ. දීලා නැහැ ඒක. ඊට පස්සේ එකේ 750යි. ඊට පස්සේ තීරු බදු 3800යි. මේකේ නෑලු ඉරක් ගැහුවා. ඇයන් 3200යි. ඊට පස්සේ ගැනිලි තොග 1800යි. අපොඩයි නෝ වැරදිටනේ දැම්මේ. ඔව් වැරදිට දාලා තියෙන කලින්. කලින් එකේ නැත කියලා එකක් නෑ. 7200යි. 950යි 4150යි. ඊට පස්සේ තියෙනවා ගැනිලි කතාවනේ 1800යි අඩු වෙනවා නැත හිස්තැනක් 3200යි. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා විකිණීමට තිබු භාණ්ඩවල පිළිවෙල තමයි එන්නේ. එකකින් අඩු කරන්න අවසාන තොගය. අවසාන තොගය අඩු කරමු. අවසාන තොගය තියෙනවා 37100ක්. අ 42100ක් 15100ක් ඊළඟ එකේ දීලා නැහැ. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා විකුණුම් පිරිවැය. ඒකේ සමහර ඒවා දීලා තියෙනවානේ. පළවෙනි එකේ දීලා නැහැ. මෙතන හැටිනුත් ඉරක් ඇඳ ගන්න ඕනේ. හරි ඊට පස්සේ බලමු අපි මොනවද කියන්නේ කියලා. ඊට පස්සේ තියෙන ගාන හදාගෙන යන්නනේ. හදාගෙන යන්න බලන්න.
මුලින්ම මම බලන්න පළවෙනි එක මේ ටිකේ ඔක්කොගේම වෙනස මට ගන්න පුළුවන් මේ පල්ලෙහා ඉඳ තිබ්බ තැනට මම මේ කැලේකින් ගන්න නිකන් ගන්න අමාරු වෙන එකතු 32250 ධන 78300 ඍණ 1500 ධන 3800 ඍණ 1800 ඔයගලන්ට කැල් පාවිච්චි කරන්න පුළුවන් නිසා හොඳයි 111050 කියනවා මට මෙතෙන්ට 111050 කියලා එනවා මෙතන උත්තරේ ඒකෙන් 37100 ගියාම එනවා 73950 හරි මේකේ අනිත් තොරතුරු දැම්මේ නෑ නේ විකුණුම් පිරියක් දීලා තියෙනවා සමහර ඒවා 133150යි 47650යි 66900යි හරි ඊට පස්සේ අපිට ගත්ත හැකි දැන් මේ අංක දෙක කියන එකේ මෙන්න මෙතන උත්තරේ මම මේ තරුවක් දාන්නේ මෙන්න මෙතන උත්තරේ ගන්න පුළුවන් ලේසියෙන්ම කොහොමද මේ 133150 ඇවිල්ලා තියෙන විකුණුම් පිරිය විදිහට 42100ක් අඩු වෙලා ඉතින් අපිට පුළුවන් 133150ට 42100ක් එකතු කරන්න ඒකට එනවා මෙන්න මේ විකිණීමට තිබූ භාණ්ඩවල පිරිය 175250 කියලා. ඔයාට ඕන සැකයින අඩු කරලා බලන්න මේක එනවද කියලා. ඊට පස්සේ ඔයා බලන්න මේ 175250 ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ටික එකතු වෙලා ආපසු යැවුම් මගයක් තිබිලා මෙතන අඩු වෙලා. මේක අඩු වෙන්න එපා. මේක අඩු වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. බලමු කීයක් තියෙනවද කියලා. ඒ උත්තරේ ගන්නකොට මේ 175250ට කලින් එකතු වෙලා සෙට් එක අඩු කරන්න. ඒ කියන්නේ 7200ක් එකතු වෙලානේ මේක හැදුනේ. ඒක අඩු කරන්න. 112000ක් එකතු වුණානේ ඒක අඩු කරන්න. 58000ක් එකතු වුණානේ ඒක අඩු කරන්න. යටින් නම් උඩට යනකොට ධන එකතු කරපුවා අඩු කරන්න. දෙදස් 350යි. ඕන සැකයි නම් එකතු කරලා බලන්න පල්ලෙහාට. ඊළඟ එකෙත් ඒ විදිහට ගන්න පුළුවන් 46650 ඇවිල්ලා තියෙන්නේ අවසාන තොගේ අඩු වෙලානේ ඒක එකතු කරන්න 62750යි ඒක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ 42100ට 20450ක් එකතු වෙලා 750ක් අඩු වෙලා 900ක් 950ක් එකතු වෙලා එහෙනම් ඔයාලට මේකත් සුළු කරලා ගන්න පුළුවන් ගැණිලි තොගේ කීයද කියලා 2000යි මේ වෙවිල්ල මේ කොමස් මේ කවුන්ටින් නෙමෙයි මේ නිකන් සාමාන්‍ය ස්ටැම්ප් පිරවීමක් මම ඔයාලට කොමස් වල ටික කියා දුන්නානේ මේ ඉනර් සෙට් එක පිළිවෙලට ලියලත් එක්කනේ තියෙන්නේ හතරවෙනි අවස්ථාවෙත් මම මේ තරුව දාපු එක හොයාගන්න පුළුවන් ඔයගොල්ලන් ලේසියෙන්ම උඩ ඉඳන් එකතු කරන් ආව නම් හරි අනූ 9000ක් එනවා ඒක ඉඳන් 66900ට යනවා නම් 32100ක් අඩු වෙන්න ඕනේ එන්න මේ උත්තරේ ගන්න අමාරු නෑ නිකන් උරු වෙන්න විතරයි තියෙන්නේ ඉක්මනින් ලියා ගන්න විනාඩි 2ක් විතර දෙන්න ඊට පස්සේ තව එකක් තියෙනවා අපිට කරන්න ඒකත් අපි කරලා තමයි නවත්තන්නේ අද හරි නේද ළමයි
බලමු අපි. එතකොට 12 අපි කළා 13 homework 14 දැන් කරමු. දැන් මේකේ ඒ වගේ හදන්න බෑ. හැමදේම ලේසියට කරන්න පුරුදු වෙනවා. මේකේ එහෙම නෑ. මේකේ තියෙනවා එකිනෙක ව්‍යාපාර වෙනුවෙන් ආදායම් ප්‍රකාශනයේ පිළියෙල කර නොදන්නා ගෑන් සොයන්න කියලා. එතකොට අපිට අර කලින් වගේ ගහන්න බෑ. ඒකෙදි කියලා තිබෙන්නේ නෑනේ. ඒකෙදි තිබෙන්නේ නොදන්නා ගෑන් හොයන්න විතරයි. ඒ නිසා දැන් මේකෙදි එහෙම බෑ. අපි ගාන හදන්න වෙනවා. කලින් අපි ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය ගැවුමට මත එකක් තියෙනවා. මේ ඉතින් ලස්සනට ගහලා. ඒක ගමු. ඒ ආකෘතියම නමයි. ඒක ගමු. එතකොට මේකේ තියෙන්නේ පහත් තොරතුරු අමල්ගේ හා නිමල්ගේ ව්‍යාපාරවලට අදාළව ඔබට ඉදිරිපත් කර ඇත කියලා අපිට අමල්ගේ ව්‍යාපාරය නිමල්ගේ ව්‍යාපාරය දීලා තිනවා ආදායම් ප්‍රකාශන පිළියෙල කර නොදන්නා කියන සොයන්න. ඔය මුනේ. ඔන්න අමල්ගේ ව්‍යාපාරය මෙන්න නිමල්ගේ ව්‍යාපාරය. මේකේ විකුණුම් පිළිවෙල ඒව ගන්න ඕනද? බලමු. ආරම්භක තොගයේ විකුණුම් ගැනුම් අවසාන තොගයේ විකුණුම් පිළිවෙල ගෙනීමේ කුලී. හරි. දැන් මේ ගානේදී ළමයි බලන්න ආරම්භක තොගයේ තියෙනවා විකුණුම් ගැනුම් අවසාන තොගයේ විකුණුම් පිළිවෙල ගෙනීමේ කුලී දරලාභයේ වෙනත් වියදම් ආදායම සුද්ධ ලාභය. එතකොට විකුණුම් හරි මේ රූල වැඩක් නැහැ ඇත්තටම. මම ඒක අයින් කරලා දාන්න වැඩක් නැහැනේ. ඊට පස්සේ ආරම්භක තොගයේ ගැනුම් ගෙනීමේ කුලී තියෙනවානේ. ආරම්භක තොගයේ ගැනුම් ගෙනීමේ කුලී නෑ මේකේ. මම ඒක එකතු කරගන්නවා. හරිනේ. මේක තමයි ආකෘතිය. මේ දෙක ගහගත්තා නම් හරි. ඔන්න මම ඔයගොල්ලන්ට ආකෘතියත් ගහලා දුන්නා. හරි නේද? ඉක්මනින් ලියා ගන්න.
බලමුද අපි ගාන. ගානේ තොරතුරු ටික දාගන්නවා. ආරම්භක තොගේ 10000යි. අනිත් එකේ නැහැ. විකුණුම් 95000යි 120000යි. ගැනුම් නැහැ 45000යි. විකුණුම් පිරිවේ 80 නැහැ. අවසාන තොගේ 12000යි 8000යි. අවසාන තොගේ අඩු කරනවා 12000යි 8000යි. විකුණුම් පිරිය 80000යි නැහැ. විකුණුම් පිරියත් අඩු කරන එකක් මෙතනින් දාගන්නවා. හරි ඊට පස්සේ ගෙනීමේ කුලී 3000යි 4000යි. ගෙනීමේ කුලී 3000යි අනිත් එකේ 4000යි. ඊට පස්සේ දලලාභය නැහැ 40000යි. වෙනත් වියදම් නැහැ 18000යි. නැහැ කියලා කියන්නේ දීලා නැහැ. වෙනත් ආදායම් 500යි 1200යි. ශුද්ධ ලාභයේ 15000යි දීලා නැහැ. හරි ඔන්න මම අනිකුත් තොරතුරු ටිකක් දාගත්තා. දැන් තියෙන්නේ ගාන හදන්න. බලන්න ඔයාලට හදන්න ලේසිම තැන මොකක්ද කියලා. මට පළවෙනි එකේ නම් පේනවා දලලාභය තමයි ලේසිම. එකපාරටම ගන්න පුළුවන්. බලන්න මේ විකුණුම් තියෙනවා 95000ක් විකුණුම් පිරිය 80000ක් තියෙනවා. මෙතන උත්තරේ ගත්තා කියනේ 95000න් 80000 ගියාම 15000යි. 15000ට 500ක් එකතු කළාට පස්සේ කීයක් එනවද? 15500යි. එතකොට අපේ දලලාභයට වෙනත් ආදායම් එකතු කළාට පස්සේ 15500ක් එනවා නම් මෙතන වෙනත් වියදම් විදිහට කීයක් අඩු වෙන්න ඕනේද? 500ක් නේ. ඔන්න මේ පැත්ත හරි. දැන් මේ ටිකටත් යන්න වෙනවා. මෙතන 80000 ඇවිල්ලා තියෙන 12000ක් අඩු වෙලා. එහෙනම් මෙතන කීයක් තියෙනවද? 92000ක් නේ. 92000න් 12000ක් ගියාම තමයි 80000 එන්නේ. විකුණු පිරිය අඩු කරන නිසායි වරහන දාලා තියෙන්නේ. එතකොට මේ 92000 ඇවිල්ලා තියෙන්නේ 10000ක් එකතු වෙලා 3000ක් එකතු වෙලා 13000ක් අඩු කළා නම් ඔය උත්තර එනවා. 80යි 79යි 79000යි. ඊට පස්සේ බලන්නකෝ නිමල්ගේ ව්‍යාපාරය. දැන් ඉතින් ඒක හරියට ලියා ගන්න නැහැ. කලබලයට මේකම බලාගෙන ලියා ගන්න නැතුව පොඩ්ඩක් කැල් එක අරගෙන තමම උත්තරේ ගන්න. මගේ එක බලාගෙන ලියා ගන්න මෙපා. මොකද එහෙම කරන්න පුරුදු වෙන්න හොඳ නැහැ ළමයි. නිමල්ගේ ව්‍යාපාරේ මට ලේසි එකපාරටම මේ දලලාභයක් දීලා තියෙන නිසා වෙනත් ආදායම් ටික එකතු කරමුකෝ 41200ක් එනවා. ඒකෙන් 18000ක් අඩු කරමු. කීයක්ද මන් දෙනවා? 23200ක් කියලා එනවා ශුද්ධ ලාභය. මට එහෙමම විකුණුම් පිරියත් හොයාගත්ත හැකි. උඩට ගියා නම් 120000න් යම් කිසි ගාණක් අඩු කළාට පස්සේ 40000 එනවා නම් කීයක් අඩු කරන්නේ නැද්ද? 80000යි. ඒ 80000 ඇවිල්ලා තියෙන 8000ක් අඩු වෙලා. එහෙනම් කීයක් තියෙන්නේ නැද්ද මෙතන? මෙතන යම් කිසි ගාණක් තියෙන්නේ නැති එකෙන් 8000ක් ගිහිලා තමයි 80000 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතන 88000ක් තියෙන්නේ නැති. ඒ 88000 ඇවිල්ලා තියෙන්නේ 4000කුයි 45000කුයි එකතු වෙලා. ඒ කියන්නේ 45000ක් අඩු කරලා 4000කුත් අඩු කළා නම් වාගේ ආරම්භක තොගය එනවා. කීයක් එනවද? 50යි නේ. 38යි කියන්නේ 39. 39000යි නේ. 39000 කියලා වගේ උත්තරේ ඔන්න ගන්න පුළුවන්.
හරි ඉතින් අපි ඔන්න මේ ටියුට් එකේ සාමාන්‍යයෙන් කරන්න තියෙන ලේසි අභ්‍යාස ඔක්කොම අවසන් කළා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ගැලපුම් සටහන්. ගැලපුම් සටහන් ගත්තොත් මම නිකන් කියන්නම්. ගැලපුම් සටහන් ඕගලන්ට ගොඩක් තියෙනවා. ආරම්භක තොගය. ඊට පස්සේ හානි වූ තොග. සොරාගත් තොග. පරිත්‍යාග තොග. විනාශ වූ තොග. ඊට පස්සේ තව මොනවද? මාර්ගස්ථ තොග. ඊට පස්සේ විකිනීමේ ආපසු වීමේ පදනම මත යැවූ තොග. ලැබී යුතු හානි වූ තොග මත ලැබී යුතු රක්ෂණ වන්දි ගැලපීම. බොල් ණය, අඩමා ණය වෙන් කිරීම. වැට් ගැලපීම. EPF ETF. ඊට පස්සේ තව තියෙනවා ගෙවිය යුතු වියදම්, ඉදිරියට කළ වියදම්, ලැබිය යුතු ආදායම්, කලින් ලද ආදායම්, ස්ථාරවත්කම් ෂය. ඒ ටික තමයි තියෙන්නේ. ඒ ටික තමයි ඔයගලන්ට තියෙන්නේ. ඉතින් ඒ ටික කරා ඒ ටික ඉතින් අර එක එක ඒවා එක එක විදිහට තියෙනවා. අනිවාර්යෙන් හොඳටම ඊළඟ කොටස් ටික මග අරගන්න නැතුව හොඳට සහභාගී වෙන්න. තේරෙන්නේ නැති දේවල් අපි කතා කරමු. එහෙනම් අදට මම පන්ති මෙතනින් නවත්වනවා. හැමෝම පරිස්සමට ඉන්න. කොහෙවත් යන්න ඉන්නේ නැතුව. එහෙනම් අපි අනිත් දවසේ හම්බෙමු. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. ඔයගලන් ලීව් වෙන්න පුළුවන්.